එමනම් අපි තෙරුවන් නමස්කාර කරලා සාකච්ඡාව ආරම්භ කරමු. අපි අදත් එකතු වෙන්නේ ප ဋ ාණ ධර්ම සභාව මගින් පවත්වන ලබන අභිධම්මාචාර්ය උපාධි මාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ දෙවන වසර සඳහා වන දේශනා මාලාවේ තවත් කොටසකට අපි අභිධම්ම මාතිකා තමයි සාකච්ඡා කරන්නේ. අපි තෙරුවන් නමස්කාර කරලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත්ත සේතා මංජිත්ථාච පබස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච චින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිල සාදරං සාදු සාදු සාදු. හොඳයි, හැමදිනාටම තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ 14 වෙනි ත්‍රිකය සම්බන්ධයෙන් තමයි පළමුවෙනිම කතා කරන්නේ. කාල වේලාව අනුව අනිත් ත්‍රිකයකටත් අපිට යන්න අවස්ථාවක් ලැබෙයි. හොඳයි, මෙතනදී හීන ත්‍රිකය තමයි අපි අද දවසේ සාකච්ඡාවට මුලින්ම ගන්න. එතකොට අපි ධම්ම සංගණී ප්‍රකරණයේදී මෙන්න මේ විදිහට අපිට හීන ත්‍රිකය පෙන්වලා දෙනවා. ඒ තමයි හීනා ධම්මා, මජ්ක්‍ධිමා ධම්මා, පනීතා ධම්මා කියලා. එතකොට ඒකට සිංහල පරිවර්තන දීලා තියෙනවා හීන. වරහන් ඇතුළේ තියෙනවා ලාමක අකුසල ධර්මය. මධ්‍යම කියනකොට අවශේෂ ත්‍රිභූමික ධර්මය. ප්‍රණීත කියනකොට ලෝකෝත්තර, නැත්නම් ප්‍රණීත කියන්නේ ලෝකෝත්තර ධර්මය කියලා අපිට දීලා තියෙනවා. අපි බලමු මේක කොහොමද අභිධම්ම භාවනා පොතේ පළවෙනි පොතේ සඳහන් කරලා තියෙන්නේ කියලා. ඒ තමයි හීනා ධම්මා කියන තැන අපිට කියනවා ලාමක වූ නින්දිත අකුසල නම් වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත්තා. එතකොට ඒ තමයි හීනා ධම්ම. ලාමක වූ නින්දිත අකුසල නම් වූ ධර්මය. මජ්ක්‍ධිමා ධම්මා කියලා කියන්නේ හීනද නොවූ, ප්‍රණීතද නොවූ, මධ්‍යම නම් වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය තමයි මේ මජ්ක්‍ධිමා ධම්මා කියන්නේ. මජ්ක්‍ධිමා ධම්මා කියන එක දැනගන්න නම් අපි දැනගන්න වෙනවා මේ හීන ධර්මයි ප්‍රණීත ධර්මයි දෙක දැනගත්තාම ඒ ගණයට අයිති නොවන හීන හෝ ප්‍රණීත හෝ නොවන කොටස තමයි මේ මජ්ක්‍ධිමා කියලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මොකද මේ පනීතා ධම්මා කියන්නේ. ප්‍රණීත ධර්ම මොනවද? උත්තමාර්ථයෙන් ප්‍රණීත නම් නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම ඇත්තා. මේ උත්තමාර්ථයෙන් ප්‍රණීත කියන නිස්සත්ත්‍ය නිජීව ස්වභාව ධර්මයෝ තියෙනවා කියලා අපිට පෙන්වලා දෙනවා. හොඳයි, අපි දැන් හීනා ධම්මා කියන එකේ නික්කේප කාණ්ඩය අපිට කියනවා කතමේ ධම්මා හීනා තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ඨාච කිලේසා තං සම්පයුක්තෝ වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංකාරඛන්‍தோ විඥානඛන්‍தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං මේ ධම්මා හීනා. ඒතර මොනවද මේ කියන්නේ? තීනි අකුසල මූලානි. මොනවද අකුසල මූල තුන කිව්වේ? ලෝභ දෝස මෝහ. ලෝභෝ දෝසෝ මෝහ. තදේ කට්ඨාච කිලේසා. ඒකත් එකට යෙදිච්ච කෙලෙස්. ඒත් එක්කම සංප්‍රයුක්ත වෙච්ච වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. අන්න ඒ ටික තමයි මේ. ඒ වගේම යම්කිසි ඒත් එක්ක උපදින කාය කර්මයක් තියෙනවා නම්, වචී කර්මයක් තියෙනවා නම්, මනෝ කර්මයක් තියෙනවා නම් ඒ තමයි හීන ධම්ම කියලා පැහැදිලි කරලා තියෙන්නේ. අපි අට කතා කාණ්ඩ ටිකත් අපි දන්නා මේ ස්කන්ධ වශයෙන් නික්කේප කාණ්ඩයේ කියපු ටික අපිට සිත් හැටියට අට කතා කාණ්ඩය ලැබෙනවා. භූමි වශයෙන්, සිත් වශයෙන්. එතකොට කොහොමද මේ කියන්නේ? කතමේ ධම්මා හීනා ද්වාදස අකුසල චිත්ත උප්පාදා ඉමේ ධම්මා හීනා.
දැන් මෙතන කියන්නේම මේ අකුසල චිත්තුත්පාද 12 ද්වාදස කියලා කිය 12නේ. ඒ 12ම තමයි හීන ධර්ම හැටියට මෙතන පෙන්වලා තියෙන්නේ. අපිට මේ වගේම ධර්ම ටිකක් පෙන්නපු තවත් ත්‍රිකයක් අපි මීට කලින් කරලා තියෙනවා. ඒ තමයි සංකිලිට්ඨ ත්‍රිකය. සංකිලිට්ඨ ත්‍රිකයේදී මතකද? සංකිලිට්ඨ සංකිලේශිකා ධම්මා කියන තැන එතනත් කිව්වා නික්කේපකාණ්ඩ තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ඨාච කිලේසා තං සම්පයුක්තෝ වේදනාක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ දක්වා ඊට පස්සේ සංසම්මුට්ඨාන කාය කම්ම වචී කම්ම මනෝ කම්ම හිමේ ධම්මා සංකිලිට්ඨ සංකිලේශිකා කියලා කිව්වා. එතෙන්දී අටකථා කාණ්ඩයේදී කියනවා ද්වාදස අකුසල චිත්තුප්පාදා හිමේ ධම්මා සංකිලිට්ඨ සංකිලේශිකා. දැන් එතකොට අර හීනා ධම්මා කියපු කොටසටම තමයි අර සංකිලිට්ඨ සංකිලේශිකා කියන කොටසත් අපි ඒ විදිහට තමයි අභිදේයාර්ථ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හීන ධම්ම කියලා කියන්නෙම ඒ ධර්ම වලටමයි. මම මේ සැසඳීමක් විතරයි මෙතන කරන්නේ. නැත්නම් ඒක මතක තියාගෙන මේක කරනව නෙවෙයි. නමුත් හීන ධර්ම හැටියට ගන්නකොට හීන ධර්ම හැටියට ගන්නෙම මේ අකුසල් සිත් 12. අපි ඒකයි ඊට පස්සේ චෛතසික ධර්මයි. එතකොට අපිට හීනා ධම්මා කියන තැනදී ලැබෙනවා අකුසල් සිත් 12යි ද්වාදස අකුසල චිත්තුප්පාදා කිව්වම ඒහා සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික 27යි. ඔය තමයි හීනා ධම්මා කියන පදේ අභිදේයාර්ථය. එතකොට කුසල ත්‍රිකේ මේ අකුසල ධම්මයිනෙත් මේ අකුසල ධම්මත් වෙන්නේ මේ විදිහටමයි නේද? අකුසල ධම්මා කියලා ගත්තෙත් මේ විදිහටමයි. බොහොම හොඳයි ඒක මතක් කරගත්තේ. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ත්‍රිකේ පුරාම සංකිලිට්ඨ ත්‍රිකේ තියෙන ධර්මතාවම තමයි වෙනත් ආකාරයකින් අපිට මතු කර කර දෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය මේ එකම ධර්මවත් නොයෙකුත් පැති වලින් බලන විදිහක් මේ තියෙන්නේ. කලින් කිව්වා මේවා තමයි කිලිටි වෙච්ච ධර්ම, මේවා කිලිටි වෙච්ච සිත් වලින් අරමුණු කරන්නේත් මේ ධර්ම කියලා අපිට සංකිලිට්ඨ සංකිලේශිකා කියලා පෙන්වනවා. දැන් ඊන මධ්‍යම ප්‍රනීත කියලා කොටසක් තියෙනවා. අන්න ඒ කොටස දක්වන කොට ඒ ආකාරයෙන් අකුසල සිත් 12යි චෛතසික 27යි දක්වන විදිහක් මේක. මේක හීන ධර්ම හැටියට. හොඳයි. මෙතනදී කොච්චරක් තියෙනවද ස්කන්ධයෝ මේ අකුසල සිත් 12යි සම්පයුක්ත චෛතසික 27යි? ස්කන්ධ 4යි. ස්කන්ධ 4යි නේද? රූපස්කන්ධය නැති හින්දා ඉතිරි නාමස්කන්ධ 4 අපිට ලැබෙනවා. ඒ කොහොමද මේ නාමස්කන්ධ අපිට ලැබෙන්නේ? මොන ස්කන්ධද අපිට ලැබෙන්නේ? වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි චෛතසිකේ සංඥා ස්කන්ධයයි තත්සම්ප්‍රයුක්ත චෛතසික 25 සංස්කාර ස්කන්ධයයි අකුසල් සිත් 12 විඥාන ස්කන්ධයයි. අපි කියන්නේ මේ චෛතසික 27න් වේදනා චෛතසික වේදනා ස්කන්ධය ආදී වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒක බොහොම හොඳයි කීප එක. එතකොට ආයතනය ආයතන දෙකයි. ආයතන දෙකයි. මොනවද? අනායතනයයි ධම්මායතනයයි. අනායතනයට යන්නේ අකුසල් සිත් 12 මනායතනයේ චෛතසික 27 ධම්මායතනය. හරි. බොහොම හොඳයි. එතකොට ධාතු කීයක් තියෙනවද මෙතන? ධාතු දෙකයි. මනෝ විඥාන ධාතුවයි අන්න හරි. මේ අකුසල් සිත් 12 ධාතු සත් සම්ප්‍රයුක්ත චෛතසික ධම්ම ධාතු නේ. මෙතන සත්‍ය කීයක් තියෙනවද? දෙකයි. දෙකයි. මොනවද සත්‍ය? දුක්ඛ සත්‍යයි දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය. හොඳයි. දුක්ඛ සත්‍යෙට එන්නේ මොනවද? අකුසල් සිත් 12යි චෛතසික 20යි. ලෝභය හැර ඉතිරි සත්‍ය. අන්න හරි. ලෝභය හැර එහෙමත් නැත්නම් අපි කියනවා ලෝභය වර්ජිත චෛතසික. එතකොට සමුදය සත්‍යයට යන්නේ? ලෝභ චෛතසික. සමුදය සත්‍යයට. හොඳයි. අපිට හොඳ හුරුවක් තියෙනවා ඒක කරලා නේද? හොඳයි. එහෙමනම් අපිට ඒ ආකාරයකට ස්කන්ධ 4ක් ලැබෙනවා, ආයතන 2ක්, ධාතු 2ක්, සත්‍ය 2ක් ලැබෙනවා. හොඳයි. බොහොම හොඳයි. අපි යමු ඊට අපිට පොතට යන්න අවශ්‍ය නැහැ. අපි යමු මධ්‍යම ධම්මා කියන තැනට. මජ්ක්‍ධිමා ධම්මා. මජ්ක්‍ධිමා ධම්මා කියන තැනට යනකොට බලන්න අපිට දීලා තියෙන විදිහ. කොහොමද
මයික් ඔෆ් කරගන්න. මයික් බලන්නම් රැයට. මයික් ඔෆ් කරගමු අපි. ඒක ඕක බලලා ඔක්කොම කරලා ඔයා මට මේ ශාල දාන ඔක්කොම නම්බර් එක දීලා හෙට උදේ හරි කමන්නේ. හොඳයි දිනුම්සන්. මයික් ඔෆ් කරගන්න උත්තර දුන්නාට පස්සේ නැත්නම් ওই පැත්තේ කතා කරන්නවත් මේ පැත්තට ඇහෙනවා. හොඳයි. මජ්ක්‍ධිමා ධම්මා කියනකොට කතමේ ධම්මා මජ්ක්‍ධිමා. බලන්න සාසවා කුසල අව්‍යාකතා ධම්මා. කාමාවචරා රූපාවචරා අරූපාවචරා. රූපක්ඛන්தோ වේදනාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. ඉමේ ධම්මා මජ්ක්‍ධිමා. දැන් මෙතන කියනවා බලන්න මේ සාසවා කියලා වචනයක්. මොකද්ද මේ සාසවා කියන එකේ තේරුම? අපි කලින් කතා කරලා තියෙනවා. සාසවා ආශ්‍රවයන්ට හිත වූ. ආශ්‍රවයන්ට හිත වූ ධර්මය ගන්නකොට ඒ වගේම මෙතන බලන්න මේ භූමි වශයෙන් ගත්තාම කාමාවචරා රූපාවචරා අරූපාවචරා. මෙන්න මෙතන එක භූමියක් අඩුයි නේද? මොකද්ද මේ අඩු භූමිය? ලෝකෝත්තර භූමිය නැත්නම් අපරියාපන්න කියන භූමිය අඩුයි. ඒ කියන්නේ දැන් මෙතනදී බලන්න මෙතනදී කියලා තියෙන්නේ ලෞකික. අපි දැන් අකුසල් සිත් 12යි චෛතසික 27යි හීන ධම්ම කියලා අයින් කරානේ. ඊට ඒ ටික අයින් කරාට පස්සේ ඉතිරි කුසල අව්‍යාකත. කුසල කියලා කිව්වේ කුසල් සිත් සහ ඒ සිත් වල යෙදෙන චෛතසික. අව්‍යාකත කියලා කිව්වේ කුසලත් නොවන අකුසලත් නොවන ක්‍රියා. නේද? ඒ ක්‍රියා සිත් ටික තමයි මේ අව්‍යාකත කියලා කිව්වේ. කුසල කියලා කිව්වේ කුසල සිත් සහ චෛතසික. අව්‍යාකත කියලා කිව්වේ ක්‍රියා සහ විපාක දෙකම නේද? අව්‍යාකත කියනකොට විපාකයි ක්‍රියයි ඒ දෙකම එක. ඒකට ඒ ධර්මතා තමයි මෙතන අව්‍යාකතා කියලා කිව්වේ. ධම්මා කියලා. ඊට පස්සේ මෙතෙන්දි කියනවා රූපස්කන්ධ. රූපස්කන්ධය කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සියල්ලම ගත්තාම දැන් මේ අකුසල් සිත් ටික අයින් කරාට පස්සේ ලැබෙන ලෞකික සිත් කොටස තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. හරි ඒ තමයි මධ්‍යම ධර්ම. එතකොට බලන්න හීන ධර්ම කියලා පෙන්නවා අකුසල් සිත් 12යි චෛතසික 27යි. ඊට පස්සේ මධ්‍යම ධර්ම කියලා පෙන්නවා ඉතිරි ලෞකික ධර්ම සියල්ලම. එතකොට මෙතනින් අයින් වුණේ මොකද්ද? මේ අපරියාපන්න කියන එහෙමත් නැත්නම් ලෝකෝත්තර ධර්මයන් ටික තමයි මෙතනින් ඉවත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා එක කෙලවරක් වෙන්නේ හීන ධර්ම හැටියට අකුසල ධර්ම ටික පනීත ධර්ම හැටියට අයින් කරගන්න වෙන්නේ. එතකොට ලෝකෝත්තර ධර්ම ටික අපි බලමු ඉස්සරහට කොහොමද ඒක වෙන්නේ කියලා. දැනට අපි අට කතා කාණ්ඩයට ගියොත් මෙතන බලන්න. තීසු භූමිසු කුසල. තීසු භූමිසු විපාකෝ. තීසු භූමිසු ක්‍රියාව්‍යාකතා. සබ්බංච රූපං ඉමේ ධම්ම මජ්ජමා. ඒ කියන්නේ මෙතන භූමි තුනේම තියෙන. මොනවාද භූමි තුන කිව්වේ? නැවතත් කාමාවචර රූපාවචර අරූපාවචර. ඒ භූමි වල තියෙන කුසල. හොඳයි. මේ භූමි තුනේ දැන් මෙතන මේ ලෝකෝත්තර ගණන් ගන්න නැහැ නේ. ලෝකෝත්තර ටික අයින් කරලා තියෙන. ඒක ඊට වඩා වෙනස් කොටසකට වැටෙන්නේ. කාමාවචර රූපාවචර අරූපාවචර භූමි තුනේ කුසල් කොච්චරක් තියෙනවද? කුසල් සිත් කීයක් තියෙනවද? 17යි. තියෙනවා නේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කුසල් සිත් කීයක් තියෙනවද? 21යි. 21න් 4ක් අතහැරියා ලෝකෝත්තරින්ද නේද? මාර්ග සිත් 4 අතහැරියා, මාර්ග කුසල් සිත් 4 අතහැරියාම 17ක් අපිට ලැබෙනවා. ඒ 17 කොච්චරක් තියෙනවද චෛතසික ධර්ම? කුසල් සිත් 17 පොදුවේ 27යි. 7ක් තියෙනවා නේද? හොඳයි. ඊට පස්සේ මෙතන තියෙනවා තීසු භූමිසු විපාකෝ. භූමි තුනේම විපාක ධර්මය. කියන්නේ මොනවද? භූමි තුනයි ගන්න හැබැයි. විපාක 32. විපාක 32යි. සම්පූර්ණ විපාක කීයක් තියෙනවද? 26ක්. 6ක් තියෙනවා සිත් නේද? ඒකෙන් ඵල සිත් 4 අතහැරලා මේ භූමි තුනේනේ. එතකොට විපාක සිත් 32යි. විපාක සිත් 32ට අයිති චෛතසික ධර්මය සම්පූර්ණයෙන්ම කීයද? 35ක් වෙන්නේ 35යි නේද? 35. ඔව් 35යි. අපි බලමු ඉස්සරහට. ඊට පස්සේ මේ තීසු භූමිසි ක්‍රියාව්‍යාකත. මේ භූමි තුනේ කොහොමත් අපරියාපන්න භූමියේ ක්‍රියා නැහැනේ කොහොමත් නේද?
එවනම් මේ භූමි තුනේ ක්‍රියාසිත කොච්චරක් තියෙනවද? 20යි. 20යි. ක්‍රියාසිත 20 යෙදෙන වැඩිම යෙදෙන චෛතසික ගාන කීයද? 36යි. 36යි. 36ද 35ද? විරති දෙන්නේ 35යි. නෑ නේද? ක්‍රියාසිත වල විරතිය දෙන්නේ නෑ නේද? එහෙමනම් 35යි නේද? ඊට පස්සේ රූප ධර්ම කීයක් තියෙනවද අපි ගණන් කරනවා? සබ්බංච රූපං කියවම රූප 28යි. එහෙනම් ඔන්න ওই ටික තමයි මේ මධ්‍යම ධර්ම කියලා කියන්නේ. හැබැයි අපි නැවත වරක් ගත්තොත් මේ විදිහටම තමයි අසංකිලිට සංකිලීසිකා කියන පදයටත් දීලා තියෙන්නේ. මේ මතක් කිරීමක් විතරයි. ඒ බලන් තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යාකතං සබ්බංච රූපං මේ ධම්ම අසංකිලිට සංකිලීසිකා. ඒක කිලුටු නොවෙච්ච නමුත් කෙලෙස් වලට හිත වූ ධර්ම ටික ගත්තාම ගත්තෙත් ওই ටිකමයි. ඉතින් ඒක මතක් කිරීමක් විතරයි. මේ දෙකම යන්නේ එකම විදියට. නමුත් දෙවිධයකට මේ ධර්මතා දිහා බැලීමක් තමයි මෙතන සිද්ධ කරලා තියෙන්නේ. හොඳයි. අපි බැලුවොත් එහෙම අපි කියපුවා බලන්න තීසු භූමිසු කුසලං කිව්වහම අපිට ආව ලෞකික කුසල් 17යි. ඒවා යෙදෙන චෛතසික 38යි. මේ වෙන වෙනම ගත්තොත් කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා පොදුවේ අපි කලින් විස්තර කරපු එකක් තමයි මම මෙතන තියෙන්නේ. පොදුවේ ලැබෙන ධර්මයෝ ලෞකික කුසල් 17යි. ඒ වගේ යෙදෙන චෛතසික 38යි. හොඳයි. දැන් අපිට දැනුමක් තියෙනවනේ පැත්තෙන්. තීසු භූමිසු විපාකෝ කියනකොට මොනවද ලැබෙන්නේ? පොදුවේ ලැබෙනවා අපිට මේ කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක ගත්තාම පොදුවේ විපාක සිත් 32යි. ඒ කියන චෛතසික ධර්ම 35ක් අපිට ලැබෙනවා. හොඳයි. ඊට පස්සේ කිව්වා තීසු භූමිසු කිරියාව්‍යාකතං. එතකොට අහේතුක ක්‍රියාසිතුත් තියෙනවා, සහේතුක ක්‍රියාසිතුත් තියෙනවා කාම භූමියනේ. රූපාවචර ක්‍රියාසිතුත් තියෙනවා, අරූපාවචර ක්‍රියාසිතුත් තියෙනවා. ඒකට පොදුවේ ගත්තාම කාම භූමියේ, රූප භූමියේ අපිට චෛතසික 35 බැගින් ලැබෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම පොදුවේ ගත්තාම ක්‍රියාසිත 20යි, ඒවා යෙදෙන චෛතසික ප්‍රමාණය 35යි. නේද? එතකොට දැන් අපි රූප 28ත් ඒකට අයිති වෙනවා සබ්බංච රූපං කියන තැනට. එතකොට තීසු භූමිසු කුසලෝ තීසු භූමිසු විපාක තීසු භූමිසු ක්‍රියාව්‍යාක. එතකොට අපිට හම්බ වෙනවා ලෞකික කුසල සිත් 17යි, ලෞකික විපාක සිත් 32යි, ක්‍රියාසිත 20යි, ඒ වගේ යෙදෙන චෛතසික 38යි, රූප 28යි. මේ ටික තමයි අභිධේයාර්ථයේ දෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? මේ ගත්ත මේ ධර්මතා ගත්ත දේවල් සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් නෑ නේද? හොඳයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් ඕනම වෙලාවක අහන්න. එතකොට මෙතන ස්කන්ධ කීයක් තියෙනවද? 5යි. කොහොමද පහක් උනේ? 5යි. රූපයක් තියෙන හින්දා. ආකාරය කියන්න පුළුවන්ද මේක සාමාන්‍යයෙන් අපේ මේ භාවනා පොතේ තියෙන ආකාරයට කියන්න පුළුවන්ද ස්කන්ධය කොටෙක්ද කියලා පොත බලන්නේ නැතුව? කොහොමද කියන්නේ? රූප 28 රූපස්කන්ධය, රූපස්කන්ධය, චෛතසික 34 වේදනාව වේදනාස්කන්ධය, චෛතසික 34 සංඥාස්කන්ධය, සංඥායිස්කන්ධය, සංස්කාරස්කන්ධය, ලෞකික කුසල 17යි, විපාක 32යි, ක්‍රියා 32යි, විඥානස්කන්ධය. බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට ආයතන ගත්තොත් කොහොමද අපි ආයතන කියන්නේ? 12. ආයතන 12යි. ආයතන 12ක් තියෙනවා. පුළුවන්ද භාවනා පොතට අනුව ඒ ආයතන 12 කියන්නේ? කාට හරි පුළුවන්. රූප 28 අතුරින් චක්කු ප්‍රසාදේ චක්කායතනයයි, සෝත ප්‍රසාදේ සෝතායතනයයි, ගාන ප්‍රසාදේ ගානායතනයයි, ජීවහා ප්‍රසාදේ ජීවහායතනයයි, කාය ප්‍රසාද රූපේ කායායතනයයි, වර්ණ රූපේ රූපායතනයයි, ශබ්ද රූපේ සද්දායතනයයි, ගන්ධ රූපේ ගන්ධායතනයයි, රස රූපේ රසායතනයයි, ස්පර්ශ පඨවි තේජෝ වායෝ පඨවි තේජෝ වායෝ තේජෝ වායෝ
භූතත්වයේ සංඛ්‍යාත පොට්ටම්බායතන. ස්පර්ශ රූප පොට්ටබ්බායතනෙ වේ. ආයතනයයි ලෞකික කුසල් සිත් 17යි ලෞකික විපාක සිත් 32යි ක්‍රියා සිත් 20යි එක මොන ආයතනය? මන ආයතනෙ. මොන ආයතනය වෙනවා? ඊට ඔව්. පස්සේ ධම්මායතනයට චෛතසික 38යි සුකුම රූප 16යි. හරි. චෛතසික 38යි රූප 16යි. රූප 16යි ධම්මායතනෙ වෙනවා. හොඳයි. ධාතු කොහොමද? ධාතු කීයක් තියෙනවද මේකේ? ධාතු 18යි. 18යි. එහෙනම් මට වෙන කෙනෙක් කියන්න කොහොමද අපි මේ ධාතු 18 විස්තර කරන්න කියලා සාමාන්‍ය මුලේ නම් අනුපිළිවෙල. හරි. 40 විද්‍යාකාරයෙන් චක්කු ප්‍රසාදේ චක්කු ධාතු, සෝත ප්‍රසාදේ සෝත කාය ප්‍රසාදේ ඥාන ධාතු, ජීවා ප්‍රසාදේ ජීවා ධාතු, කාය ප්‍රසාදේ කාය ධාතු, වර්ණ රූපේ රූප ධාතු, සබ්බ රූපේ සබ්බ ධාතු, ගන්ධ රූපේ ගන්ධ ධාතු, රස රූපේ රස ධාතු, පඨවි තේජෝ වායෝ වේපස්ස සංඛ්‍යාත ස්පර්ශ රූපේ පොට්ටස්ස ධාතු. චක්කු විඥාන දේශිත චක්කු විඥාන ධාතු, විඥාන චිත්ත විඥාන ධාතු, ඥාන විඥාන දේශිත ඥාන විඥාන ධාතු, විභව විඥාන චිත්ත විභව විඥාන ධාතු, කාය විඥාන දේශිත කාය විඥාන ධාතු. පංචස්කාරවචන චිත්තයි සංකප්පන චිත්තයි මනෝ ධාතුව. ලෞකික කුසල් 17යි ඉතිරි ලෞකික විපාක 19යි ලෞකික ක්‍රියා 20යි මනෝ විඥාන ධාතුව. චෛතසික 38යි සුකුම රූප 16යි ධම්ම ධාතුව. බොහොම හොඳයි. ඒ විදිහට තමයි ඒක කරන්නේ. අපි ඉඳලා හිටලා ඒ විදිහට සම්පූර්ණයෙන් බලමු. හොඳයි. දැන් අපිට උත්තර දීපු නැති කෙනෙක් කියන්නකෝ බලන්න මෙතන සත්‍යෝ කී දෙනෙක් ඉන්නවද කියලා. සත්‍යෝ කෙතෙක්? සත්‍ය එකයි. සත්‍ය වශයෙන් එකයි. ඇයි ඒකයි කියලා කිව්වේ? ලෞකික කුසල් සිත් 17යි ක්‍රියාසිත විපාක සිත් 31යි ක්‍රියාසිත 20යි රූපයයි දුක්ඛ සත්‍යයි. මේක ලෞකික ධර්ම දිහා බලනකොට අපිට අනිවාර්යෙන් බලන්න වෙන්නේ සත්‍ය දෙකක් ගැන. හැබැයි මෙතනදී ලෝභය කියන සමුදය සත්‍ය යෙදෙන තැනක් නැති හින්දා ලෝභය නැති හින්දා අපිට එක සත්‍යයක් තමයි හම්බුනේ නේද? හොඳයි. අපිට භාවනා පොතට යන්න ඕනේ නැහැ. දැන් හැමෝටම මම හිතනවා හොඳ විස්තරයක් මේ ආස්තෙන් තියෙනවායි කියලා. හොඳයි. අපි හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙතන භාවනා පොතේ පොඩි හදා ගැනීමක් හදා ගන්න වෙනවා. මෙන්න මේ 19 වෙනි ඡේදය ගත්තා. මේ ත්‍රිකේ යටිකේ 19 වෙනි ඡේදය ගත්තාම මෙතනට එලා ගන්න සත් සම්ප්‍රයුක්ත චෛතසික 8 කියන එක මෙතන තියලා ගන්න. එතකොට ඒක සම්පූර්ණ වෙයි. හොඳයි. අපිට යන්නේ ඒ විදිහට තමයි මජ්ක්‍ධිමා ධම්මා කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. අපිට ඊළඟ තියෙන්නේ පණීතා ධම්මා. මොකද්ද මේ පණීතා ධම්මා කියලා කියන්නේ? අපි දැනටමත් අපිට තියෙන පොඩි හැඟීමක්. මොකද්ද මේ පණීතා ධම්මා කියන්නේ? කතමේ ධම්මා පණීතා. අපරියාපන්නා මග්ගාච මග්ග ඵලානීච අසංකතාච ධාතු. ඉමේ ධම්මා පණීතා. කාටද කියන්න පුළුවන් මේකේ සිංහල පරිවර්තනය? ලෝකෝත්තර මාර්ග සිත් ඵල සිත්. ලෝකෝත්තර ඵල මාර්ග ඵල නේද? ඔව්. ඒ වගේම මේ අසංකතාච ධාතු. මේ මොකද? සකතා කාණ්ඩයේ දීලා තියෙන කොහොමද? ඒ සිත් වශයෙන් දෙකක් තියෙනවා. චත්තාරෝ මග්ගා අපරියාපන්න. චත්තාරීච සාමාන්‍ය ඵලානි. ශ්‍රමණ ඵල සාමාන්‍ය ඵලානි. නිබ්බානංච. ඉමේ ධම්මා පණිත. ඒකට මාර්ග අපරියාප මාර්ග සිත් 4යි චත්තාරෝ. ඒකට ඵල සිත් 4යි නිර්වාණයයි. හැබැයි අපි හිම ගන්නකොට චෛත්‍යික ධර්මත් එක්කම තමයි සිත් අරමුණ ගන්න නේද? හොඳයි. එහෙමනම් අපි කියනවා ඉස්සෙල්ලා කිව්වේ 19 අංකයේද මොකද්ද කිව්වේ සර්? 19 මෙතන මේ 19 අංකේ තියෙනවානේ. එතන මේ ක්‍රියාසිත 20ද සත් සම්ප්‍රයුක්ත චෛතසික 8 කියලා මෙතන කියා ගන්න. හරි. නේද?
එතකොට අපිට ඔන්න විදිහට පණීත ධම්මා ওই විදිහට ලැබෙන්නේ. දැන් ඕකම තමයි අපිට මේ බලන්න මෙතන තියෙන චත්තාරෝ මග්ග අපරියාපන්න චත්තාරික සාමාන්‍ය පදානි නිබ්බානයි. හරි? සර් සමා වෙන්න සර් අර 19 පොඩ්ඩක් බලන්න පුළුවන්ද? 19 හොඳයි. මෙතන ආදී සර්. නෑ මේ ඒක බලන්නේ මෙතන විශේෂයෙන් ඒක අපි කිව්ව ටිකම තමයි තියෙන්නේ. නමුත් මේ ක්‍රියාසිත 20ද කියන තැනට මේ අඩුව පුරව ගන්න. සත්සම්ප්‍රදායික 38ද 30ද කියලා මෙතනට එන්න. ඒක තමයි හරි හරි. අනිත්‍යව හරි අපි කියනවා. දැන් පණීත ධම්ම මෙහෙම කිව්වහම බලන්න අසංකිලිත අසංකිලේශිකා ධම්මා කිව්වම ඒ ටිකමයි එන්නේ අපිට. අපරියාපන්නා මග්ගාච පරාණිජ අසංකතාච ධාතු ඉමේ ධම්මා අසංකිලිත අසංකිලේශිකා. මෙතන කියනවා අටකතා කාණ්ඩේ චත්තාරෝ මග්ග අපරියාපන්නා චත්තාරික සාමාන්‍ය ඵලානේ නිබ්බාන. ඒ කියන්නේ මේ එකම ධර්මතාව තමයි විවිධාර්ථයෙන් මේ ආපපාරක් අපිට බලලා තියෙන්නේ. අපි දැන් ධම්මා අපිට ලැබෙන්නේ ලෝකෝත්තර මාර්ග සිත් 4යි ලෝකෝත්තර ඵල සිත් 4යි සත් සම්පයුක්ත චෛතසික 36යි නිර්වාණ ධාතුව. හරිනේ? අසංකතත ධාතු කියවනේ. එතකොට නිර්වාණ ධාතුවත් ලැබෙනවා. හොඳයි. මේකේ ස්කන්ධයෝ කී දෙනෙක් ඉන්නවද? ස්කන්ධ සංග්‍රහයෙන් විනුමුක්ත වෙන දේවලුත් තියනවාද මේ? කාටද කියන්න පුළුවන්? ස්කන්ධ 4. ස්කන්ධය 4යි විනිර්මුක්ත නිර්වාණ රූප ස්කන්ධය තමයි නැත්නම් නේද? නිර්වාණය ස්කන්ධ සංග්‍රහයෙන් මුක්තයි. හරි. ආයතනය කීයක් තියෙනවද මෙතන? ආයතන දෙකයි. මොනවද ආයතන දෙක? මන ආයතනයයි ධම්ම ආයතනයයි. නේද? මොනවද මන ආයතනයට යන්නේ? ලෝකෝත්තර සිත්. හරි. ලෝකෝත්තර සිත් 8 මන ආයතනෙ වෙනවා. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඒකෝර ධම්ම ආයතනය වෙන්නේ චෛතසික 36යි නිර්වාණය. චෛතසික 36යි නිර්වාණයයි කියනකොට ධම්ම ආයතනෙ වෙන්නේ. මෙතන ධාතු මෙතන සර් නිර්වාණ ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි කියන අවශ්‍ය නැහැනේ රූප ස්කන්ධේ නැහැනේ. ආයි කියන්නේ දැන් මේක නිර්වාණ ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි කියලා කියන්න අවශ්‍යද රූප ස්කන්ධය? අනිවාර්යයෙන්ම රූපස්කන්ධය වෙනස් නිර්වාණ ධාතුව වෙනස්. අපි කියන්නේ නිර්වාණය ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි. නේද? අපි කියන්නේ මොනවද? ස්කන්ධ පහනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. නේද? මෙහෙමයි. ඒක ගත්තම ස්කන්ධ කියලා කියන්නෙම 11 ආකාරයකින් රාශි කරලා ගන්න හින්දා තමයි ස්කන්ධ කියලා කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට රූපස්කන්ධය කිව්වොත් රූපය අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යත්ත බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන 11 ආකාරයෙන් රාශි වෙන දේවල් තමයි අපි ස්කන්ධ කියලා ගන්න. හරි? එතකොට නිර්වාණ ධාතුව ඒ විදිහට අතීත මේ පච්චුප්පන්න අතීත අනාගත කියලා නිර්වාණ ධාතුවක් කියන්න බෑනේ. ඒ වගේම අජ්ජත් බාහිර කියලාත් නිර්වාණ ධාතුවට කියන්න බෑ. නේද? ඒ වගේ දුර ළඟ කියලාවත් එහෙම කියන්න බෑ නිර්වාණ ධාතුවට. රාශි අර්ථයෙන් ප්‍රකාශ කරන්න බැරි දෙයක් තමයි මේ නිර්වාණ ධාතුව කියන්නේ. එහෙමනම් ඒක ස්කන්ධයක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්ත කරලා තියෙන්නේ. හරි? ඊළඟට මෙතන ධාතු කීයක් තියෙනවද කියලා කිව්වොත් කොහොමද? ධාතු කීයක් තියෙනවද? දෙකයි. මොනවද? මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. ඔය ධම්ම. හරි. ඒකට මනෝ විඥාන ධාතුවට එන්නේ මාර්ග 4යි ඵල. ලෝකෝත්තර සිත් 4. හරි. එතකොට ධම්ම ධාතුවටයි තියෙනවා ඒ චෛතසික චෛතසික 30. නිර්වාණය. එතකොට මෙතන සත්‍ය කීයක් තියෙනවද? දෙකයි. 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 සත්‍ය දෙකයි. නිරෝධ සත්‍යයි සත්‍යයි මාර්ග සත්‍යයි. මාර්ග සත්‍යයි. හරි. දැන් කියන්න බලන්න අපි සාමාන්‍යයෙන් භාවනා පොතේ කියලා තියෙන විදිහට මේ සත්‍ය කොයි විදිහටද අපි කියන්නේ බලන්න. සත්‍ය දෙකයි කියලා කිව්වා. එතකොට මොනවද ඒ තියෙන සත්‍ය දෙක කිව්වේ? මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි නේද?
කියන්න බලන්න මේ අපි කියමුකෝ නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය කියලා. එහෙමනේ අපි කියන්නේ නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය මාර්ග. එහෙනම් ඉතල නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයි. හරි? එතකොට මාර්ග සත්‍ය වෙන්නේ මොනවද? මාර්ගයට මාර්ග සම්මාදිට එක්වරක්ද සම්මා සංකප්පය වාචා කම්මන්තාලට රට දෙන එක්වරක්ද සද්දෙන හතරවරක්ද සකදාගාමී මාර්ගාංග 8 දින එක්වරක්ද 7 දින 4 වරක්ද අනාගාමී මාර්ගාංග 8 දින එක්වරක්ද 7 දින 4 වරක්ද කියන ධර්ම මාර්ග සත්‍ය. ඊට පස්සේ අපි තවත් ඔක විස්තර කරනවා නේද? සත්‍ය විනිර්මුක්ත උත්පාද 29යි පරිචිත්තෝත්පාද 37යි සත්‍ය විනිරුක්ත. හරි. එතකොට බොහොම හොඳයි. එතකොට මට කවුරු හරි කියන්න දැන් අපි දැන් මෙතන සඳහන් කරේ ඒ මාර්ගසිතවල යෙදෙන සෝවාන් ආදී වූ මාර්ග චිත්තයන්ගේ යෙදෙන සම්මා දිට්ඨි ආදී වූ මාර්ග අංගයෝ 8 දින එක්වරක්ද 7 දින 4 වරක්. එතකොට සකදාගාමී මාර්ගසිතේ යෙදෙන මේ මාර්ගාංගයනොත් 8 දින එකවරක් 7 දින 4 වරක්. කොහොම ඊපස් අනාගාමී මාර්ගසිතේ යෙදෙන සම්මා දිට්ඨි ආදී වූ මාර්ගාංගයෝ 8 දින එක්වරක් 7 දින 4 වරක්. අරහත් මාර්ගසිතේ යෙදෙන ඒ සම්මා දිට්ඨිය ආදී වූ මාර්ගාංගයෝ 8 දින එක්වරක් 7 දින 4 වරක් මාර්ග සත්‍යයි කියලා කිව්වා. දැන් කියන්නේ ඇයි එතන අපි කියන්නේ 8 දින එක්වරක් කියලා කියන්නේ ඇයි මේ එක එක මාර්ගසිතට ඇයි අපි 8 දින එක්වරක් කියලා කියන්නේ? පළවෙනි ධානයේ 8 දින එක්වරක් විතර්කය තියෙන්නේ පළවෙනි ධානයේ විතරයි. විතර්කයේ පළවෙනි ධානයේ තියෙනවා ඒ නිසා 8ම කියනවා. සම්මා සංකප්පය ඇතුළු. අපි ඉගෙන ගත්තා මේ චිත්තුප්පාද කාණ්ඩයේදී නේද? කොහොමද ඉගෙන ගත්තේ? ශුෂ්ක විදර්ශකේකට මාර්ගසිත පහළ වෙනකොට ඒක පහළ වෙනකොට ප්‍රථම ධානයේ අංග ඒ ආකාරයෙන්ම ලැබිලා තමයි පහළ වෙන්නේ නේ. ඒ මාර්ගාංග මේ ප්‍රථම ධානාංග ධානාංගත් එක්ක පහළ වෙන්නේ. එතකොට මේ ප්‍රථම ධානාංග කියලා කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහත් එක්ක තමයි සිත පහළ වෙන්නේ. හරි ඒක ධාන සිතක් ආකාරයෙන්මයි පහළ වෙන්නේ කියලා කිව්වා නේද? ඒක ඉගෙන ගන්න ගිය සතියේ. එතකොට ඊළඟට අපි හිතුවොත් එහෙම ප්‍රථම ධානයේ සමත වශයෙන් දියුණු කරපු යෝගියෙක් ඒ සමත වශයෙන් දියුණු කරලා පුහුණු කරලා තියෙන කෙනෙකුට මේ මාර්ගසිත ඇති වෙනකොට ඒක ඇති වෙන්නේ ඒ ධාන අංග අනුවම ඒ ධාන සිතක ආකාරයෙන්ම තමයි ඇති වෙන්නේ නේ. එතකොට එතනදිත් අපිට ඒ ලෝකෝත්තර මාර්ග අංග 8ම ඒ සිතේ යෙදෙනවා. නමුත් ඉහළ ධාන පාදක කරගෙන හරි ඒ පුහුණු කරලා සමත වශයෙන් වඩපු කෙනෙක් හරි එහෙම වඩනකොට ඒ තමන් පුරුදු කරපු සමත භාවනාව අනුවම තමයි ඒ ආකාරයෙන් ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තානේ. එහෙමනම් ඒ අවස්ථාවේදී විතර්ක චෛතසිකය ඒ දෙවනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියන ධ්‍යාන සිත්වල නැති හින්දා ඒ අනුව පහළ වෙන ලෝකෝත්තර සිත්වලත් විතර්කයේ කියන චෛතසිකය නැහැ. ඒ කියන්නේ සම්මා සංකප්පය කියන එක එතන නැති වෙලා තියෙන. ඒකයි අපි කියන්නේ සම්මා සංකප්පය වර්ජිත. මේ මාර්ගාංග 7 දෙන 4 වරක් කියලා. හොඳයි. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඒකට යමක් එකතු කරන්න තියෙනවා නම් කාට මත් එකතු කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමයි අපි ගන්න. එතකොට මෙතන සත්‍ය විනිර්මුක්ත වෙන්නේ මොනවද කියනකොට අපි දන්නවා මාර්ගසිතේ මාර්ගාංගයන් ඇරෙන්නේ ඉතිරි සිත් සහ මාර්ගසිතත් ඉතිරි චෛතසික 28ක් ගත්තොත් 28යි 8යි 36යිනේ 36න් මාර්ගාංග 8 අඩු කරාම 28ක් ලැබෙනවා. ඒකට සිත් හතරම එකක් කරලා එකතු කරාම අපිට ලැබෙනවා 29ක්. ඒකයි අපි ඒ මාර්ග චිත්තුප්පාද 29 කියලා කියන්නේ. ඒකට ඵල චිත්තුප්පාද 37 කියලා කියන්නේ මේ චෛතසික 36ට ඵල සිත් 4 එකක් හැටියට අරගෙන එකතු කරලා තමයි
37 කියලා කියන්නේ. ඵලසිතුප්පාදෝ 37 කියන එක. එතකොට ඒකත් සත්‍ය විනිර්මුක්තයි කියලා කියන එක. දුක්ඛ සත්‍යෙට දාන්නත් බෑ, සමුදය සත්‍යෙට දාන්නත් බෑ, මාර්ග සත්‍යෙට දාන්නත් බෑ, නිරෝධ සත්‍යෙට දාන්නත් බෑ. ඒ විනිර්මුක්තයි කියලා කියනවා. හොඳයි. අපි බැලුවොත් මේ ත්‍රිකේ ගත්තේ මොනවද ත්‍රිකේ? හීනා ධම්මා, පනීසා ධම්මා, හීනා ධම්මා, මජ්ක්‍ධිමා ධම්මා, පනීසා ධම්මා. ඒකට අපි කියව හීන ත්‍රිකේ කියලා. එතකොට මේ ත්‍රිකය නිප්පදේශ ත්‍රිකයක්ද සප්පදේශ ත්‍රිකයක්ද? නිප්‍රදේශ ත්‍රිකය. ඇයි අපි නිප්පදේශයි කියලා කියන්නේ? සියලු සියලු පරමාර්ථ ධර්ම අඩංගු වෙනවා නේ. සියලු පරමාර්ථ ධර්ම මේකේ ඇතුළත් වෙච්ච හින්දා අපිට නිප්පදේශ ත්‍රිකයක් කියනවා. මේක ආදිලබ්ධ නාම ත්‍රිකයක්ද සර්වලබ්ධ නාම ත්‍රිකයක්ද? ආදිලබ්ධ නාම. හේතුව මුල් පදයෙන් පළවෙනි පදයෙන් නම් නම් වෙන්නේ. හීනා ධම්මා තමයි පළවෙනි පදේ. මේකට කියන්නේ හීන ත්‍රිකේ කියලා. එහෙමනම් පළවෙනි පදයෙන් තමයි මේකට නම දීලා තියෙන්නේ. එහෙමනම් ඒක ආදිලබ්ධ නාම ත්‍රිකයක් වෙනවා. හොඳයි. අපි එතකොට මේ ආකාරයෙන් තමයි මේක විසඳගත්තේ. ඉතින් බොහොම හොඳයි. මම හිතනවා හැමෝටම වගේ තේරෙන්න ඇති කියලා. නමුත් ප්‍රශ්නයක් මුකුත් තියෙනවා නම් ඒකට අහන්න අවස්ථාවක් තියෙනවා දැන්. හොඳයි. මම හිතනවා තේරෙනවා ඇති කියලා. දැන් සෑහෙන කොටසක් අපි කරලා තියෙන හින්දා ඒ රටාවටමයි යන්නේ. අපි කියන්නේ ප්‍රශ්නයක් මුකුත් තියෙනවද? නෑ. ඊළඟට අපිට ලැබෙනවා මිච්ඡත්ත ත්‍රිකය. මිච්ඡත්ත. අපි අහලා තියෙනවා මිච්ඡත්ත කියන වචනේ. අපි බලමු කොහොමද මේක මේ ත්‍රිකයෙන් විස්තර කරන්නේ කියලා. හොඳයි. මම හිතනවා මට නම් පදේ මෙතන හොඳයි. මේකේ තියෙන්නේ පද තුන මම කියන්න මගේ ස්ලයිඩ් එක මම හිතනවා ඇවිල්ලා තියෙන්නේ. මිච්ඡත්ත නියතා ධම්මා, සම්මත්ත නියතා ධම්මා, අනියතා ධම්මා. ওই ටික තමයි පද තුන. මොනවද මේ පළවෙනි පදේ තියෙන මිච්ඡත්ත නියතා ධම්මා. ඊළඟට සම්මත්ත නියතා ධම්මා. ඊළඟට අනියතා ධම්මා. හරි? එතකොට මොකද්ද මේ මිච්ඡත්ත නියතා ධම්මා කියලා මේ භාවනා අභිධර්ම භාවනා පොතේ සඳහන් කරලා තියෙනවා අපිට විපරීත ස්වභාව ඇති බැවින් චුතියට අනතුරුවම විපාක දීම නියත කොට ඇත්තා වූ නිස්සත්ත නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තා කියලා කියනවා. දැන් බලන්න මේ විපරීත ස්වභාව. විපරීත ස්වභාවය කියලා කියන්නේ අපි කියනවා විපරීත සංඥා කියලා කොටසක් අපි අහලා තියෙනවා. ඒ කියන්නේ අසුබදී සුබයි කියලා ගන්නවා නම් අපි ඒකට කියනවා විපරීත සංඥාවක් කියලා. ඒ කියන්නේ විපරීත කියලා කියන්නේ ඒක නිකන් විකෘති වෙච්ච කෙනාක්. මේ විකෘති ස්වභාවයක් තියෙන ධර්මයක්. විකෘති ස්වභාවය නිසාම චුතියට අනතුරුවම විපාක දීම නියත කොට ඇති ධර්ම තමයි මේ මිච්ඡත්ත නියතා ධම්මා කියලා කියන්නේ. ඒ වගේම සම්මත්ත නියතා ධම්මා කියලා කියන්නේ අවිපරීත ස්වභාවය ඇති බැවින් තමාගේ පැවැත්මට අනතුරුවම විපාක දීම ඒකාන්ත නියත කොට ඇත්තා වූ නිස්සත්ත නිජීව පරමාර්ථ ධර්ම. දැන් කාට හරි කියන්න පුළුවන්ද මෙතනදී මේ දෙක දෙවිධයකට විස්තර කරලා තියෙනවා. එකක් කියනවා මේ චුතියට අනතුරුවම විපාක දීම කියලා විස්තර කරලා තියෙනවා. අනිත් එක කියලා තියෙනවා තමාගේ පැවැත්මට අනතුරුවම විපාක දීම කියලා. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස කියලා කියන්න පුළුවන්ද කාට හරි? ප්‍රතිසන්දී ප්‍රවෘත්ති පදස. ඔව්. එතකොට මේ චුතියට අනතුරුවම විපාක දෙනවා කියන එකේ තේරුම මොකද්ද? නියත වශයෙන්ම චුතියට අනතුරුව විපාක දෙයි. ඒ කියන්නේ මරණයත් කියන්නේ චුතිය කියලා කියන්නේ මෙතන ජීවිතයක් නේද? ඒකෙන් පස්සෙම ඒ කියන්නේ මරණයෙන් පසුවම අනතුරුව කියන අතරක් නැතුව. ඒ කියන්නේ ආයේ ඒකට ඉඩ කඩක් නැහැ. ඊළඟ චිත්තක්ෂණේම විපාකේ ගෙන දෙනවා. හැබැයි ඒ ගෙන දෙන්නේ මේ චුතියට අනතුරුව. එතකොට මේ විපාකේ මොකක් වෙන්න ඕනේද? ප්‍රතිසන්දියක් වෙන්න ඕනේ නේද? මේ චුතියට අනතුරුවම වෙනවා නම් ප්‍රතිසන්දියක් නේද? එහෙනම් චුතියට අනතුරුවම ප්‍රතිසන්දි විපාකයක් මෙතනදී ලබා දෙනවා. ඒක නියතයි. ඒක නියත කොට ඇත්තා.
කාටද හිතන්න පුළුවන් මේ මොකක්ද මේ චුතියට අනතුරුම විපාකයක් දෙනවා කියන එකේ තේරුම කියලා? කියන්නේ නියත වශයෙන්. පංචානන්දාදී අනන්තරීය පාප කර්ම ඵල දීම. ඔව් පාප බොහොම කර්ම කුසල කර්ම. මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය වගේ නේද? එහෙම වුණාම චුතියට අනතුරුවම විපාකයක් ගෙන දෙනවා මේ නිරේ සහ මේ ඒ වගේ නේද? නරක විපාකයක් ගෙන දෙනවා. සම්මත්ත නියතා කියනකොට මේ පැවැත්මට අනතුරුවම විපාකය ඒකාන්තයි. මොකද්ද මේ කියන්නේ? ප්‍රෝත්ති විපාක, ප්‍රෝත්ති විපාක. එහෙමයි. පැවැත්මට අනතුරුවම. දිට්ඨ ධම්ම වේදිනිය. යහපත් පැවැත්මට තමාගේ යහපත් පැවැත්මට අනතුරුව ඒ විපාක ලැබේ. ආයි කියන්නේ යහපත් පැවැත්මට අනතුරුවම ඒ විපාකය ලබා දීම. එහෙමයි අනතුරුවම කියනකොට බලන්නකො ආයේ මේ ඒක ඒ මේ කරන දෙයි විපාකයයි අතර ආයේ මොකක්වත් සිතක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ දෙක ditta dhamma vedaniya. ditta dhamma vedaniya කර්මයක් දැන් කර්මයක් කරොත් තව අවුරුදු විතර මාර්ගසිත අකාලික මාර්ගසිතට අනතුරුවම විපාකයක් ලැබෙනවද? ඵලසිත ලැබෙනවා නේද? එහෙනම් එහෙම දෙයක් වෙන්න ඕනේ. අනියත ධම්මා කියලා කියන්නේ ඒක විපරීත ස්වභාවයෙන් හෝ අවිපරීත ස්වභාවයෙන් අනේකාන්ත වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාවය ඇත්තයි කියලා කියනවා. එතකොට අනියත ධර්ම කියලා කියන්නේ අර විදිහට අපිට ඒකාන්ත වශයෙන් කියන්න බෑ මේ චුතියට පස්සේ විපාකයක් දෙනවා කියලා කියන්නත් බෑ. ඒ වගේම තමාගේ පැවැත්මට අනතුරුවම විපාකයක් දෙනවා කියලාත් ඒකාන්තයෙන්ම කියන්න බෑ. හරි? නියත වශයෙන්ම කියන්න බැරි ධර්ම තියෙනවා. අන්න ඒවට කියනවා අනියත ධර්ම කියලා. හොඳයි. අපි දැන් බලමු කොයි ආකාරයෙන්ද මේක විස්තර කරන්නේ. හරි. ඒක අර ditta dhamma වෙන්න බැරියයි. ඒ කියන්නේ ඒ බබේම හම්බ වෙනවනේ විපාකේ. ඔව් මෙතෙන්දි කියන්නේ අනතුරුවම කියලා වචනයක් තියෙනවා නේද මේ? පැවැත්මට අනතුරුව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ මොහොතේම කියන එක. ඒ අනතුරුව කියන්නේ අතොරක් නැතුව කියන්නේ. අනතුරු කියලා කියන්නේ අතොරක් නැතුව. කියන්නේ ඒක අතර තව එකක් පහළ වෙන්නේ නැහැ. හරි. අන්න ඒ විදිහට තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. මම හිතනවා මගේ ඊළඟ ස්ලයිඩ් එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. හරි? මිච්ඡත්ත නියතා ධම්මා කියනකොට මෙතන මේ හරි. හරි සමානයි. මිච්ඡත්ත නියතා ධම්මා කියනකොට මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ හිතපු විදිහ බොහොම හරි. හරි මොකද චුතියට අනතුරුවම විපාකයක් ගෙන දෙනවා කියලා කිව්වේ. එහෙමනම් බලන්න මේ චුතියට අනතුරුවම විපාකයක් කොහොමද ගෙන දෙන්නේ? පංච කම්මානි ආනන්තරිකානි. පංච කම්මානි ආනන්තරිකානි. මොකද්ද මේ කියන්නේ? ආනන්තරිය පාප කර්ම කීයද? නැත්නම් අපි කියනවා පංචානන්තරිය පාප කර්ම කියලා නේද? ඔව් ඊළඟට කියනවා යාච මිච්ඡා දිට්ඨි නියතා. හරි මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එකත් ටිකක් කල්පනා කරන්න ඕන දෙයක්. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට එන මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එකත් භාවනා ආදී යම්කිසි මාර්ගයක් අනුගමනය කරලා කියන්නේ මිත්‍යා මාර්ගයක් අනුගමනය කරලා ඒක වඩලා ඒ වැඩිම හරහා එයාට වෙනස් කළ නොහැකි බුදුවරුන් ඇවිල්ලා කිව්වත් වෙනස් කරන්න බැරි දෘෂ්ටියකටපත් වෙනවා. අන්න ඒක තමයි මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙම නැත්නම් සමහරු හිතනවානේ දැන් අපි ඇසුරු කරන අයත් හිතනවානේ මේ මෙතනින් එහාට ආයේ උපදිනවද පුනරුත්පත්තියක් නැහැයි කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා මුගක් අය සමහර අය ඉන්නවා මේ නැවත උපදිනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. හරි? ඔප්පු කරලා පෙන්නන්න කියනවා. එහෙම අය නෙවෙයි මේ නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඒ යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් තමයි ඒක. නමුත් මේ නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටි මාර්ගයක් අනුගමනය කරලා මේ ධර්මයක් අපි දැන් මේ බෞද්ධ ධර්මය ඉගෙනගෙන බණ භාවනා කරලා යම් කිසි විදිහකට ප්‍රතිඵලයක් ලබනවා වගේ මිත්‍යා දෘෂ්ටිය කියන එක ඒ අනුව ගිහිල්ලා ඒ ගුරුවරුන් යටතේ ඉගෙනගෙන
ඒක වඩලා නිශ්චිත වශයෙන් බුදුවරයෙක් ඇවිල්ලා කිව්වත් වෙනස් නොවන මට්ටමේ මිත්‍යා දෘෂ්ටියක් තමයි මේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. අන්න එතකොට මෙතනදී සඳහන් කරනවා පංච ආනන්තර්ය කර්මත්. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියක් තමයි මේ මිච්ඡත්ත නියතා කියලා කියන්නේ. අර දෙසටක් මිත්‍යා දෘෂ්ටි ගන්න පුළුවන් නේ. දෙසටත් මිත්‍යා දෘෂ්ටි ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි ගන්න පුළුවන්. හැබැයි ඒක වුණත් ලබන්න ඕනේ යම්කිසි මාර්ගයක් අනුගමනය කරලා ලබන එක. සර් අජවෘත ගෝවෘත වගේ ඒවා. ඒවා සීල වෘත සමාදන් වෙච්ච කට්ටියට උනත් ඒක බුදු කෙනෙක් කිව්වට පස්සේ වෙනස් වෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. නියත නෙවෙයි. නමුත් අර යම්කිසි කෙනෙක් මේක නිකන් අර භාවනාවක් වගේ වඩලා මනස සම්පූර්ණයෙන්ම සකස් කරනවා මේ මිත්‍යා දෘෂ්ටිය ඔස්සේ. එහෙම ඒක තමයි මේ නියත මිත්‍යා දෘෂ්ටිය හැටියට හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී බලන්න සමාවෙනස ගරුක කර්මද මෙතන මේ කියන්නේ? ඔව් අකුසල පැත්තෙන් එන ගරුක කර්ම. අකුසල පැත්තෙන් මේ පංච ආනන්තර්ය කර්ම කියන්නේ අනිවාර්යයෙන්ම ගරුක කර්ම. නියත මිත්‍යා දෘෂ්ටිය වුණත් ඒක ඇත්තටම අපිට හිතන්න පුළුවන් ගරුක කර්මයක් කියලා. මොකද ඒක අනිවාර්යයෙන්ම මතුවලා ඇවිල්ලා මේ නිරේ ප්‍රතිසන්දි ලබන්න හේතු වෙනවානේ. කල්ප ගණන් නිරේ පැසෙන්න කියලා කියනවා. සමාවෙන්නස මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා ඒ අනුගමනය කරන එකත් මිත්‍යා දෘෂ්ටියක්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙන්න පුළුවන්. නමුත් නියත මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ වෙනස් විදිහකට. දැන් එහෙම කියන කෙනෙක් හෙට වෙනස් වෙන්නත් පුළුවන්. කරුණු පැහැදිලි කරලා දීලා හදිස්සි ඔප්පුරා විද්‍යාවෙන් ඔප්පු කරලා හරි ඒ විදිහේ ඔප්පු කිරීමක් කරොත් ඒකෙන් මිදෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම ඒක මිත්‍යා දෘෂ්ටියක් තමයි යම් කිසි ආකාරයකින්. නමුත් නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ බුදු කෙනෙක් කියලා කිව්වොත් වෙනස් කරන්න බැරි තරමේ දෘෂ්ටියක තමයි නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. හොඳයි. ඒක ඉතින් සූක්ෂම දෙයක්. එතකොට සර උප්පත්තියක් නැහැ කියලා හිතන කෙනා ඒ කියන්නේ නැවත ඉපදීමක් නැහැ කියන්නේ ඒක නියත මිත්‍යා දෘෂ්ටියනේ. උච්ඡේදවාදී. නෑ මෙහෙමයි. මේ ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා කොටසක් තියෙනවා. හරි? එහෙම මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මංගල ඒක නියතයිද? නියත මිත්‍යා දෘෂ්ටිය? මංගල මහත්මයා දැන් ඒක දෘෂ්ටි එතකොට ඒ හැම අවස්ථාවකමත් හැම එක නියත වෙන්නේ නැහැ. නියත වෙන්නේ නියතවම අපාය ගන්න ශක්තිය තියෙන චත්ත ආදී එක බෙදෙන තැනට අපි යනවා. එහෙම නැතු දැන් දෘෂ්ටිය කියන එක අපි අරගත්තොත් ඒකත් කාලගුණ දෙපාර්තමේන්තුවේ එන ෆෝකාස්ට් එක ඒකත් වරදිනවා. ඒ වගේ දැන් නෙමෙයි මෙතන කිසි අවස්ථාවයක් ඔස්සේ දැඩි වරන් ගන්න. අර දැන් බලන්න උප්‍රවතිය සූත්‍ර සේනිය දෙදෙනා. අවුරුද්දක් තිස්සේ ඒක ගැන රැකගෙන ඇවිල්ලා බුදුහාමුදුරණත් සහාර වුණා. ඒක එතනින් එතනදී නමුත් සර් කැඩි කැඩි ගොඩක් ඇහෙන්නේ. සර් කියනවා ඒ විදිහට වශයෙන්ම දෘෂ්ටියේ ගිලීගෙන විතරයි මෙතන කියලා අරගන්න. එතකොට මේ අර භවයක් නැහැ කියන එක ඒකට අයිති වෙන්නේ නැද්ද? ප්‍රත්‍යක් නැහැ කියන එක ඒකට අයිති වෙන්නේ නැද්ද? ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. එයා කොයිතරම් ගැඹුරින් දරාගෙන ඉන්නද කියන එක මත තීරණය වෙනවා. තමා වෙන්න ජයන්ත මහත්තයා මංගල මහත්තයා මේ
අර මිත්‍යා දෘෂ්ටිය කියනකොට අර නියත මිත්‍යා දෘෂ්ටිය කියනකොට අක්‍රීය වාදය, අහේතුක වාදය, නාස්තික වාදය ආදී වශයෙන් අර මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටිය තමයි. ඔව් ඒවට අර ඒ විදිහට තියෙන මේ මිත්‍යා දෘෂ්ටිය නේද ඔය මේ නියත මිත්‍යා දෘෂ්ටික ගොඩට අයිති වෙන්නේ. එතන මේ විදිහට කියන දෘඩ වූ මෙතන නියත කරලා තියෙන්නේ. ඒ අතරේ අපි සමාජයේ යම් දේවල් අරතරන් දරුණු ඒක පාට අමාරුයි. නමුත් අපි අත් ඉන්න පුළුවන් පිළිබම නියත ගත්තයි. මම හිතනවා අපි ඉදිරියට යමු කියලා. බොහොම පිං මංගල මහත්මයාත් ඒ වගේම ශ්‍රීමති මහත්මයාත්. ඔව් අපි එතකොට මෙතනදී දැන් අපි ධර්මතාව ගැන කතා කරනකොට මිච්ඡත්ත නියතා ධම්මා කියනකොට ගන්න මේ ආනන්තරි පාප කර්ම පහයි නියත මිත්‍යා දෘෂ්ටියයි තමයි ගන්න මෙතනදී මිච්ඡත්ත නියත හැටියට. හොඳයි මොනවද දැන් සාමාන්‍ය අපි කතා කරොත් ආනන්තරි පාප කර්ම කියනකොට ඒ කර්ම සියල්ලම වගේ මොනවාද තියෙන්නේ මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ එළේ සෙලවීම, රහතුන් මැරීම, ඊට පස්සේ සංඝ බියද. ඒ හැම එකටම පොදු වෙන ධර්මතාවය මොකද්ද? මොන සිත් වලින්ද ඒ ටික කරන්න පුළුවන්? පොදුවේ. ද්වේෂ මූල සිත්. ද්වේෂ මූල සිත් වලින්මයි නේ. ලෝභ මූල සිතකින් කරන්න බෑනේ නේද? එතකොට මේ ද්වේෂ මූල සිත් වලින්ම තමයි මේ පංච ආනන්තරි කර්ම ටික කෙරෙන්නේ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය කියනකොට මිත්‍යා දෘෂ්ටිය කියනකොට මේ මොන සිත්ද මේ දෘෂ්ටි කියනකට ගන්න වෙන්නේ අපිට? දෘෂ්ටිගත සම්පයුක්ත සිත්. ඔබ සිත්වල දෘෂ්ටිගත සම්පයුක්ත සිත්. අන්න හරි. දෘෂ්ටිගත සම්පයුක්ත සිත් වලින් තමයි ඒතර මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන දේ අනුව හිතනවා කියලා කියන්නේ. එතකොට ඒ නියත මේ ලෝභ මූල ditthිගත සම්ප්‍රයුක්ත සිත් වලින් තමයි ඒතකොට මේ ටිකට මේ කොටට වැටෙන්නේ නේ. හොඳයි. අපි බලමු. දැන් මෙතනදී කෙලින්ම කියනවා. අට කතා කාණ්ඩයේදී අපිට කියනවා චත්තාරෝ ditthිගත සම්පයුක්ත චිත්තෝපාද. අන්න. ditthිගත සම්පයුක්ත චිත්තෝපාද 4. ඒ කියන්නේ සිත් 4යි ඒ සමග යෙදෙන චෛතසික ධර්මයි. ද්වේ දෝමනස්ස සහගත චිත්තෝපාද. උපාද කියලා කියන්නේ දෝෂ මූල සිත් දෙක ද්වේ. හරි? දෙක. මේ තමයි මිච්ඡත්ත නියත මෙහෙම එකක් කියනවා. මෙහෙම කිව්වට දැන් මෙතන බලන්න මෙතන කියනවා ආනන්තරි පාප කර්ම පහයි නියත මිත්‍යා දෘෂ්ටියයි තමයි මිච්ඡත්ත නියත කියලා කියනවා. හරි? හැබැයි අට කතා කාණ්ඩේ පැහැදිලි කරනකොට කියනවා මේ ditthිගත සම්පයුක්ත සිත් 4යි දෝමනස්ස සහගත චිත්තුප්පාද 2යි ගත්තාම ඒක මේ මිච්ඡත්ත නියතත් වෙනවා කියලා කියනවා අනියතත් වෙනවා කියනවා. ඇයි අපි අනියත වෙනවා කියලා කියන්නේ ඇයි? කාටද කියන්න පුළුවන්? දැන් මේ ditthිගත සම්ප්‍රයුක්ත සිත් යෙදෙන හැම මොහොතකම නියත මිත්‍යා දෘෂ්ටිය යෙදෙනවද? නියත මිත්‍යා දෘෂ්ටිය නැති කෙනෙකුට බැරිද මේ ditthිගත සම්ප්‍රයුක්ත සිත් 4 ඇති වෙන්න? පුළුවන්. නේද? පුළුවන්. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය නොයෙදෙනකොට මේ ditthිගත සම්ප්‍රයුක්ත සිත්වල ඒක කියන්න බෑ අපිට මේ මිච්ඡත්ත නියතයි කියලා. ඒක අනියතයි. නේද? ඒක නියතයි ධර්මයක් කියන්න බෑනේ. එතකොට මේ නියත වෙන්නෙම මේ නියත මිත්‍යා දෘෂ්ටිය යෙදිච්ච ditthිගත සම්ප්‍රයුක්ත සිත් 4 සහ ඒ චිත්තුප්පාද වලදී තමයි මේක මිච්ඡත්ත නියත වෙන්නේ. හරි? ඒ වගේම මේ දෝමනස්ස සිත් දෙක ගත්තාම දැන් කකුල ගලක හැප්පුණත් තරහ යනවානේ. එතකොට ඒක මේ ඒකත් මිච්ඡත්ත නියත වෙන්නේ නැහැ නේ. ඒකෙන් අපායට මරණහම අපාය යනවා කියලා කියන්න බෑනේ. එකපාරම. ඒක නිසා මෙතනත් මේ සිත් දෙක ගත්තාම මේ පංච ආනන්තරේ කර්ම කරනකොට ඒ ඇතිවන චේතනාවත් එක්ක පහළ වෙන
දෝමනස්ස චිත්ත උප්පාද තමයි නැත්නම් දෝෂ සිත් දෙක තමයි මෙතනදී මේ මිච්ඡත්ත නියත වෙන්නේ. මෙහෙම ආනන්තරේ පාප කර්ම නොකරන වෙලාවට පහළ වෙන දෝමනස්ස සිත් ඒවා අනියතයි. ඒකෙන් ඒකාන්තයෙන්ම චුතියෙන් පස්සේ විපාකයේ දෙන කොටසට වැටෙන්නේ නැහැ. ඒක පැහැදිලිද? මිච්ඡත්ත කියන වචනේ තේරුම ආයි කියන්නේ මිච්ඡත්ත කියන වචනේ මොකක්ද ඒක තේරුම හරියට? මිච්ඡත්ත කියලා කියනකොට අපි කිව්වේ විපරීත ධර්මයන් කියලා නේ. එතකොට මිච්ඡත්ත නියතා කියන්නේ විපරීත ධර්මයන් නිසා අපි මිච්ඡත්ත නියතා කියනකොට හරි එතන කලින් නේද මේක කලින් නේද මිච්ඡත්ත නියතා ධම්මා කිව්වේ විපරීත ස්වභාව ඇති විපරීත අනුකූල විපාක වීම නියත කොට ඇත්තා වූ කියන එකයි මේ මිච්ඡත්ත නියතා කියන්නේ. හරි ඒ අර්ථයෙන් තමයි මිච්ඡත්ත නියත කියන්නේ. විපරීත ස්වභාවය කියන්නේ. ඒක තමයි මෙතන විපරීත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? විපරීත කියලා කියන්නේ මමත් ඇත්තටම මේක ඩික්ෂනරි එකෙම බැලුවා. විපරීත කියන එකට තේරුම දීලා තියෙන්නේ විකෘත කියලා කියන්නේ සාමාන්‍ය නෙමෙයි. දැන් බලන්න ආනන්තරේ පාප කර්ම කියන්නේ අකුසල තියෙනවනේ ඕනතරම්. මිනිස්සු අකුසල් කරනවා නේද? කළු කර්ම සුදු කර්ම කිය අපි ඔය මේ සූත්‍ර පිටකේත් කතා කරනවානේ. එතකොට මිනිස්සුන්ට ලෝභ සිත් ඇති වෙනවා. හරි? ද්වේෂ සිත් ඇති වෙනවා. පෘථග්ජන මට්ටමේ ගත්තාම නැත්තම් ඊට ගියාමත් ඒ සිත් ඇති වෙනවා. නමුත් දැන් මෙතනදී කියන්නේ සාමාන්‍ය ඇති වෙන දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම විපරීත ස්වභාවයක්. බලන්න මේක එක්ස්ට්‍රීම් නේ. දැන් මව මරනවා පියා මරනවා කියවම සාමාන්‍ය පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි. ඒක විපරීත, ඒක විකෘති ආකාරයක් එතන තියෙනවා. මදුරුවෙක් මරනවා මැස්සෙක් මරනවා වගේ නෙවෙයි. මව මරනවා පියා මරනවා රහතන් වහන්සේක නමක් මරනවා කියනකොට අන්න ඒ වගේ අර මේ වැරදි සංඥාව ඇති කරගෙන කරන වැඩ ගැන තමයි මෙතනදී පැහැදිලි කිරීමක් කරන්නේ. මංගල මහත්මයා ඔබතුමාට තියෙන දෙයක තවත් දෙයක් එකතු කරන්න. ඒකේ මූලික ස්වභාවය ඇවිල්ලා ඉතින් සතර අරමුණ කිරීම එහි ගැඹුරට මම තමයි එතන ස්වභාවය වැඩි. ඔබතුමා ඒක සතර ටිකක් කැඩි කැඩි එහෙනම් මම හිතන්නේ ඔබතුමා කිව්වෙතර විපල්ලාස ගතිය. අර විපල්ලාසයෙන් කෙලවරටම ගිහිල්ලා. ඒකේ අන්තිමටම ගිහිල්ලා කෙරෙන දේවල් තමයි මෙතෙන්දි මේ සඳහන් කරලා තියෙන්නේ. හොඳයි අපි ඉස්සරහට යමු කාල වේලාවත් බලලා. හොඳයි. එතකොට මිච්ඡත්ත නියතා ධම්මා කියන පදේ අවිදේයාර්ථ කියනකොට අපි කිව්වේ අර මිත්‍යා බලන්න මෙතෙන්දි කියනවා. මේ භාවනා පොතේ සඳහන් කරලා තියෙන 145 වෙනි පිටුවේ මේක ගන්නකොට නියත මිත්‍යා දෘෂ්ටි කර්ම වශයෙන් හටගන්නා වූ දිට්ඨිගත සංපයුක්ත චිත්ත වීති හතරෙහි සත්වන ජවනයෝද මෙන්න මේක බොහෝම වැදගත් තැනක් මේ කියන්නේ. අපි දන්නවා චිත්ත වීතියක් පහළ වෙනකොට කුසල අකුසල වශයෙන් පහළ වෙන අවස්ථාවක් ගත්තේම එතනදී ජවන් සිත් 7ක් ඇති වෙනවා කියලා අපි දන්නවානේ. සිත කුසල් නම් කුසල් ජවන් 7ක් එකම සිත 7 වතාවක් ඇති වෙලා නැති වෙනවා. වගේම අකුසල ජවන් සිත් 7 වතාවක් ඇති වෙලා නැති වෙනවා. ඒක තමයි චිත්ත වීතියකදී අපි ඉගෙන ගන්න. එතකොට ඒකේ පළවෙනි ජවන් සිත ඒක විපාක දෙන ක්‍රමය වෙනස් ආකාරයට පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙතනදී අපි දන්නවා ප්‍රතිසන්දියක් ගෙන දෙන්න කියන්නේ ඊළඟ උපපච්ච වේදනීය වශයෙන් උපපච්ච වේදනීය වශයෙන් කියන්නේ ඊළඟ මේ මරණයෙන් පස්සේ මේ ජීවිතේ ඉවර වෙනවත් එක්කම ඊළඟ ජීවිතේ පටන් ගන්න ඒ ප්‍රතිසන්දිය ගෙන දෙන්න බලපාන්නේ යම් කිසි කර්මයක් කරනකොට ඒ කර්මය කරන අවස්ථාවේදී ඒ කර්ම කරන චිත්ත වීතියේ පහළ වෙන 7 වෙනි ජවනයේ විපාකයේ තමයි ඊළඟ ජීවිතයක් ගෙදෙට කොයි වෙලාවක හරි බලපවත්තන්නේ. ඒ කර්මය කෙරෙන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න ඕනම වෙලාවක. දැන් මම උදාහරණයක් කියන්නකෝ දැන් කවුරු හරි තමාගේ
මේ මාතු ඝාතනයක් නැත්නම් මව මැරීමක් කරනවායි කියලා. එයා කරලා ඊට පස්සේ හිරේ ගිහිල්ලා හරි මොනවා හරි වෙලා ජීවත් වෙලා යම් කිසි වෙලාවක මැරෙනවානේ. ඒ මැරෙනකොට මැරෙන චුතිසිතට අනතුරුවම ප්‍රතිසන්දි සිත පහළ වෙන්න යම් කිසි කර්මයක් බලපාන්න එපා. යම් කිසි කර්මයක විපාකයේ හැටියටනේ ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ. ඒ ප්‍රතිසන්දි සිත පහළ වෙන්න බලපාන කර්මය තමයි අර අවුරුදු ගානකට කලින් හරි අර මව මරණ අවස්ථාවේදී ඒ චිත්ත වීතිය පහළ වෙනකොට ඒ චිත්ත වීතිය 7 වෙනි ජවනයේ විපාකයේ තමයි එතකොට ඒ ප්‍රතිසන්දි විපාකයේ හැටියට ඊළඟ ජීවිතයේදී ලැබෙන්නේ. ඒ වගේම දැන් ඕනම කෙනෙකුට දැන් අපි බලනකොට දැන් ධ්‍යාන කියන කොටස අපි අතහැරලා බලනකොට සාමාන්‍ය කුසල අකුසල ධර්මයන්ගේ විපාකයේ හැටියට ප්‍රතිසන්දියක් ලැබනවා නම් කොතන හරි ඒ ප්‍රතිසන්දියට බලපාන්නේ ඒ කුසලය හෝ අකුසලය කරන අවස්ථාවේදී පහළ වෙච්ච චිත්ත වීතියේ 7 වෙනි ජවනයේ තමයි කර්මය හැටියට ඒ කර්ම ශක්තිය තමයි විපාකයේ නිපදවන්නේ මේ ඊළඟ භවයේ. ඒකද ප්‍රතිසන්දි විපාක ලැබෙන්නේ අර 7 වෙනි ජවනයේ කරපු චේතනාව එන් කෙරිච්ච කර්මයට තමයි මේ විපාකය ලැබෙන්නේ. ඉතින් ඒක තමයි මෙතනදී කියන්නේ මේ නියත මිත්‍යා දෘෂ්ටි කර්ම වශයෙන් යම්කිසි දිට්ඨිගත සංපයුක්ත චිත්ත වීතියක වීති හතරක් කියන්නේ සිත් හතරක් තියෙනවානේ. සිත් හතරක් තියෙනවා. ඒ ඕනෑම සිතකින් ඒ චිත්ත වීතියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙලාවේ සෝමනස්ස සහගත හෝ සසංකාරික හෝ අසංකාරික හෝ නැත්නම් උපේක්ෂා සහගත අසංකාරික සසංකාර විදියට සිත් හතරක් තියෙනවානේ. ඒ සිත් හතරට අදාළ චිත්ත වීති හතරක් තියෙනවානේ ඒ කරන විදිහ අනුව. එතකොට අන්න ඒකේ ඒ සිත්වල චිත්ත වීතිවල 7 වෙනි ජවනය තමයි මෙතන ගන්නෙ මේ මිච්ඡත්ත නියතා ධම්මා කියන කොටසට ගන්න. හරි? එතකොට ඊළඟට කියනවා මෙතනදී මේ ඒක ලෝභ මූල සිතක් දිට්ඨිගත සංප්‍රයුක්තයි. දිට්ඨිගත සංප්‍රයුක්ත නම් අපි දන්නවා මානෙ කියන එක යෙදෙන්නේ නැහැ ඒ සිතේ. මොකද දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල තමයි අනේකාන්ත වශයෙන් මානෙ යෙදෙන්නේ. ඒ වගේම මෙතන ද්වේෂයකුත් නැහැ. මොකද මේ ලෝභ සිතකින් කරන්නේ. දිට්ඨිය යෙදෙන්නේම ලෝභ සිතෙන්. එහෙමනම් මේ දෝසිස්සා මච්චරිය කියන කුක්කුච්ච කියන ඒ හතර යෙදෙන්නෙත් නැහැ. විචිකිච්ඡාව යෙදෙන්නෙත් නැහැ. මොකද මේක විචිකිච්ඡා සිතක් නෙවෙයි. මේක ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිතක් නේද? අන්න ඒ සිතේ 7 වෙනි ජවනයයි ඒත් එක්ක යෙදෙන මාන දෝස ඉස්සා මච්චරී කුක්කුච්ච විචිකිච්ඡා වර්ජිත සංප්‍රයුක්ත චෛතසික ධර්මෝ 21 දෙනයි. තමයි එතෙන්දී මේ දිට්ඨිගත නියත මිත්‍යා දෘෂ්ටිය කර්ම වශයෙන් හට ගන්නකොට ඒ ඇති වෙන මේකට බලපාන මේ නියතා ධම්ම මිච්ඡත්ත නියතා ධම්මා කියන කොටසට අයිති වෙන ධර්මය. ඒ ඒතකොට 7 වෙනි ජවනයෝයි ඒ සිත් හතරේ 7 වෙනි ජවනයෝයි මේ කියපු චෛතසික 21යි. ඊළඟට අපි ගත්තොත් එහෙම පංචානන්තරේ පාප කර්ම කරනකොට මාතු ඝාතන, පීතු ඝාතන, පිතු ඝාතන ආදී නේද? එතකොට පිතු කියලා කියන්නේ මාතු පිතු. පීතු නෙවෙයි. අර පීතුපාදන් නමාමේ මහා කියන එක වැරදි. පිතුපාදන් නමාම. දැන් ඉන්නේ ඊටස පංචානන්තරී කර්මේ පහමයි තියෙන්නේ දැන් නේ. රහතුනුත් නෑ බුදුනුත් නැති නිසා 3යි. මොනවද කෙරෙන්න පුළුවන් 3? මව මැරීම, පියා මැරීම, සංඝ ભેදය. සංඝ ભેදයත් රහතන් වහන්සේලාත් නැහැ කියන්න බෑ නේද? මේ ධර්මයේ පවතිනකන් රහතන් වහන්සේලා නැහැ කියලා කියන්නත් බෑ කියලා කියන එකකින් අපි දන්නේ නැහැ. ඒකත් වෙන්න ඉඩක් තියෙනවා. අපි දන්නේ නැහැ නේ ඇත්තටම. ඔව්. ඉතින් විශේෂයෙන්ම බුදුන්ගේ ඇඟේ ලේසල වීම කියන එක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ කාලේ. එතකොට මේ මාතු ඝාතනාදී පංචානන්තරේ කර්ම වශයෙන් දෝෂ මූල සිත් ඇති වෙනකොට ඒ සසංකාරිකව හරි අසංකාරිකව හරි ඇති වෙනකොට ඒ චිත්ත වීති වලත් තියෙන මේ 7 වෙනි ජවනය 7 වෙනි ජවනය ජවන් සිත ඒත් එක්ක මේ සිතත් එක්ක යෙදෙන මොනවාද චෛතසික ධර්ම ඒ දෝෂ මූල නිසා ද්වේෂය තියෙනවට ප්‍රීතිය නැහැනේ. ඒක ලෝභ සිතකුත් නෙවෙයි හින්දා ලෝභමාන දිට්ඨි කියන ලෝභ ත්‍රිකය යෙදෙන්නේත් නැහැ. හරි? විචිකිච්ඡා සිතක් නොවන හින්දා මොකද ද්වේෂ සිත්නේ. ඒකනේ විචිකිච්ඡාවත් අයින් කරලා
සංප්‍රයුක්ත 22 ගන්නවා. එතකොට බලන්න දැන් දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4යි. ඒ 4 ගන්නෙත් මේ 7 වෙනි ජවනයේ හැටියට එන 4 තමයි ගන්න. හරි? එතන දිනනවා චෛතසික 21ක්. ඊට පස්සේ දෝෂ මූල වශයෙන් ගන්නකොට මේ විදිහට අපිට ලැබෙනවා දෝෂ මූල සිත් 2යි ඒ චෛතසික 22යි. ওই ටික තමයි බලන්න. දැන් මේ උපපංච වේදිනීය කර්මය කියන එකට මේ අභිධම්මත් ප්‍රදීපිකා පොතේ දීලා තියෙනවා. අනතුරු අත්බැව්හි ආත්මභාවය කියන එකයි. අනතුරු ආත්මභාවය හෙවත් දෙවන જાතියෙහි ප්‍රතිසන්දි විපාක දෙන කර්ම තෙමේ උපපච්ච වේදිනීය කර්ම නම් වේ. අර්ථ සාධක ජවන් උපදනා චිත්ත වීතීන්හි සත්වන ජවන් සිත්හි වෙන්න ඕනේ මෙතන සිත්හි යෙදෙන චේතනා චෛතසිකයට උපපච්ච වේදිනීය කර්මයයි කියනු ලැබේ. හරි? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා බුදුජානක දේශනා කරන්නේ. එතකොට මේ 7 වෙනි ජවනයේ චේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. මෙය ජනක කර්මය හා සමානයි. ඉතින් ජනක කර්මයක් හා සමානයි. ප්‍රථම ජවනාදී ජවන් 6 විසින් රුපුල් දෙන ලද සත්වන ජවනයේ මේ පළවෙනි ජවනයේ ඉඳලම ආසේවන ප්‍රත්‍යයෙන් ඇවිල්ලා බලවත් වෙච්ච සිතක් තමයි මේ 7 වෙනි ජවනය කියන්නේ. එතකොට මේ 7 වෙනි ජවනයේ විසින් දෙවනි ආත්ම භාවයේ ප්‍රතිසන්දි විපාක හා ප්‍රවෘත්ති විපාකද උපදවනු ලැබේ. එතකොට දෙවනි ආත්ම භාවයේ ප්‍රතිසන්දි විපාකේ ලැබෙන්නෙම මේ යම් කිසි කර්මයක් කරනකොට ඒ කර්මය කරනකොට කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. ඒකේ ඒ චිත්ත වීති වල 7 වෙනි ජවනයේ චේතනාව තමයි එතකොට කර්මය වෙන්නේ. ඒකට අදාළව තමයි මේ විපාක ප්‍රතිසන්දි විපාකේ ලබා දෙන්නේ. ප්‍රතිසන්දි විපාකේ වගේම ඒ ජීවිතේ ප්‍රවෘත්ති විපාකත් උපදවනවා කියලා කියනවා. මෙතනදී නැවත වරක් සඳහන් කරනවා අකුසල උපපච්ච වේදනීය කර්ම අතුරින් පංචානන්තරේ කර්ම හා නියත මිත්‍යා දෘෂ්ටිය බලවත් හේයින් අන් හැම අකුසල උපපච්ච වේදනීය කර්මයන් වළක්වා. දැන් ඒ යම් කිසි පුද්ගලයෙක් පංචානන්තරේ කර්මයක් කරපු පුද්ගලයෙකුට වෙනත් පාපයන් ඕනතරම් කරලා තියෙන්න පුළුවන්. නමුත් අර ආනන්තරේ පාප කර්මයේම අනිත්‍ය වගේ විපාක ලබා දීම වළක්වලා ඒකම මතුවෙලා ප්‍රතිසන්දිය විපාකේ ලබා දෙනවා. ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ. එවිට අවශේෂ අකුසල උපපච්ච වේදනීය කර්මෝ අභාව කර්ම හේවත් අහෝසි කර්ම බවට පැමිණෙන්නේ. දැන් හැම ජීවිතයකම එහෙමයි. දැන් ජීවත් වෙනවා කියනකොට දැන් කුසල කර්ම අකුසල කර්ම නොයෙකුත් ප්‍රමාණයක් කරනවානේ. ඒ හැම චිත්ත වීතියකම 7 වෙනි ජවනයේ හැකියාවක් තියෙනවා ප්‍රතිසන්දිය ලබා දෙන්න. උද්දච්ච සහගත සිතක් නොවෙනවා නේද? හැබැයි මෙතනදි කියන්නේ මේ ආනන්තරේ පංචානන්තරේ පාප කර්මයක් කරලා තියෙනවා නම් අන්න ඒ චිත්ත වීතිවල ඒකෙත් වෙනසක් තියෙනවා. ඒකෙත් අර සංඝ ભેදේනේ බොහොම භයානකයි කියලා කියන්නේ. ඒ චිත්ත වීතිය 7 වෙනි ජවනයේ තමයි මතුවෙලා ඒ කර්මයට අනුව තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට අනිත් කරපු අකුසල කර්ම වලදී පහළ වෙච්ච 7 වෙනි ජවනයේ තියෙන උපපච්ච වේදනීය හැකියාව අහෝසි වෙලා යනවා. ඒ වගේම ප්‍රතිසන්දි මොකද එකපාරයි ඊළඟ භවයක උපදින්න පුළුවන්. ඊළඟ භවය කියන්නේ මීට අනන්තර භවයේම මීට පසු භවයේම උපදින්න පුළුවන් එක කර්මයක විපාකයක් හැටියට. ඒ කර්මය තමයි මේ ආනන්තර විපාක කර්මයක් හරි මේ නියත මිත්‍යා දෘෂ්ටි වශයෙන් ආපු කර්මය. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා අපි ඉදිරියට යමු. එතකොට මෙන්න මෙතනදී බලන්න මේ නිච්ඡත්ත නියතා ධම්මා කියන එකේ අභිධේයාර්ථ තෝරනකොට අපිට ගන්න වෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියේ කර්ම වශයෙන් හටගන්නා වූ දිට්ඨිගත සංපයුක්ත චිත්ත වීති 4හි සත්වන ජවනය. එතකොට ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 තමයි මෙතන ගන්න වෙන්නේ. ඒ ඇති වෙන්නේ මේ 7 වෙනි ජවනයේ හැටියට ඇතිවන සිත් තමයි ගන්න. ඒක වෙන්න පුළුවන් දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික වෙන්න පුළුවන් සෝමනස්ස සහගත සසංකාරික වෙන්න පුළුවන් උපේක්ඛා සහගත අසංකාරික වෙන්න පුළුවන් උපේක්ඛා සහගත සසංකාරික වෙන්න පුළුවන්. ඒකයි මෙතන 4ම ගන්න. හැබැයි චිත්ත වීතිය පහළ වෙනකොට එක જાති සිත් පෙළක් තමයි 7 එක දිගට පහළ වෙන්නේ. එතකොට මෙතනදී මේ අපි කතා කරපු චෛතසික වර්ජනය කරලා චෛතසික 21ක් ලැබෙනවා. ඊට පස්සේ මාතුඝාතනාදී පංචානන්තරේ කර්ම කරනකොට ඒ දෝෂ මූල චිත්ත වීති දෙකේ 7 වෙනි ජවනය. දෝෂ මූල සිත් දෙකේ මේ සිත් දෙක 7 වෙනි ජවනයේ තමයි මෙතනදී ගන්න.
ඒ වගේම මේ ප්‍රීති ලෝභ මාන දිට්ඨි විචිකිච්ඡා වර්ජිත සංප්‍රයුක්ත චෛතසික 22. එතකොට පොදුවේ ගත්තොත් අපිට ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4ක් ලැබෙනවා. දෝෂ මූල සිත් 2ක් ලැබෙනවා. පොදුවේ ගත්තාම මාන විචිකිච්ඡා කියන දෙක වර්ජනය වෙච්ච තත් සංප්‍රයුක්ත චෛතසික 25ක් ලැබෙනවා. මොකද මෙතන දෝෂ චතුස්කයේ අයින් වුණාට ඒක මෙතෙන්දී ලැබෙනවානේ. දෝෂ මූල සිත්තරේ දෝෂ චතුස්කයේ ලැබෙනවා නේද? එතකොට දැන් මෙතන ප්‍රීතිය අයින් කරාට ප්‍රීතිය ලෝභය අයින් කරාට මේ උඩ කොටසේදී ප්‍රීතිය ලෝභය කියන එක ලැබෙනවා. සෝමනස් සිත්වල ප්‍රීතිය තියෙනවා. ඒ ලෝභ මූල සිත්වල ලෝභය තියෙනවා. එහෙනම් අයින් වෙන්නේ මානයයි විචිකිච්ඡාවයි කියන දෙක තමයි පොදුවේ අයින් වෙන්නේ. එතකොට මේ සංප්‍රයුක්ත චෛතසික 25ක් ලැබෙනවා. හොඳයි. මේ කොටසේ ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත 4යි දෝෂ මූල සිත් 2යි. විචිකිච්ඡා සංප්‍රයුක්ත විචිකිච්ඡා මාන විචිකිච්ඡා වර්ජිත චෛතසික 25යි කියන ටිකේ ස්කන්ධ කීයක් තියෙනවද? 4යි. 4යි. රූපස්කන්ධය නෑ. ඉතින් ස්කන්ධ 4 තියෙනවා. ආයතන 2යි. ආයතන 2යි. මොනවද ඒ? මන ආයතනෙ ධම්මායතනෙ. ආයතනේ ධම්මායතනයනේ. මන ආයතනයට යනවා ඒ සිත් 6. ඊට පස්සේ ධම්මායතනයට යනවා චෛතසික 25. ධාතු 1යි. මොනවද? මනෝ විඤ්ඤාණය ධම්ම. ධම්ම ධාතුනේ. සිත් 6 යනවා මනෝ විඤ්ඤාණ ධාතුවට චෛතසික 25 යනවා. සත්‍ය කීයක් තියෙනවද මෙතන? 1යි. 2යි. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. මොනවද දුක්ඛ සත්‍ය කියන්නේ? සිත් 6යි. ලෝභය කියන්න ඕනේ මේ ලෝභ මූල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි කියන ඒ සිත් 6යි ඊට පස්සේ කියන්න ඕනේ ලෝභය වර්ජිත සංප්‍රයුක්ත චෛතසික 27. නේද? එතකොට ලෝභය කොහාටද යන්නේ? සමුදය සත්‍ය. ඔය සමුදය සත්‍ය. අර කලින් කිව්ව ධර්ම දුක්ඛ සත්‍ය යනවා නේද? හොඳයි. මිච්ඡත්ත නියත ධම්මා කියනකොට අපිට ඒ ටික ලැබෙනවා. සත් ස්කන්ධය 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍යෝ 2යි. හරි. බොහොම හොඳයි. ඊළඟට මිච්ඡත්ත නියත ධම්මා කියවට පස්සේ අපිට එනවා සම්මත්ත නියත ධම්මා. අන්න සම්මත්ත නියත ධම්මා. ඒකේ මේ විදිහටයි කියන්නේ. කොහොමද කියන්නේ? නික්කේප කාණ්ඩේ කතමා ධම්මා සම්මත්ත නියතා. හරි? සතමේ ධම්මා සම්මත්ත නියතා. චත්තාරෝ මග්ගා අපරියාපන්න. ඉමේ ධම්මා සම්මත්ත නියතා. දැන් අපි කතා වුණා නේද මේ තමාගේ ප්‍රවෘත්තියට අනතුරුවම ඵලය ගෙනත් දෙනවා නේ. එතකොට මොකද්ද මෙතන කියන්නේ? මොනවද එහෙම ශක්තියක් තියෙන කාටද? මාර්ගසිත. ලෝකෝත්තර මාර්ගසිත. ලෝකෝත්තර මාර්ගසිත. මාර්ගසිත 4ට. 4. ඔව්. දැන් මෙතනත් කියනවා මේ චත්තාරෝ මග්ගා අපරියාපන්න. එකම දේ නේද? මේ කියපු කාණ්ඩේ අට කතා කාණ්ඩේ දෙකේම කියන්නේ චත්තාරෝ මග්ගා අපරියාපන්න. මොනවද එතකොට එන්නේ? මොනවද එන්නේ? මෙන්න මේ ලෝකෝත්තර මාර්ගසිත 4යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 6යි නේද? මෙතන යෙදෙන්නේ නැති චෛතසික දෙක මොනවද? අපමඤ්ඤා නැතුව නේද? හොඳයි. බොහොම හොඳයි. එතකොට මෙතන ස්කන්ධ කීයක් තියෙනවද? 4යි. හොඳයි. එතකොට එතන තියෙන නාම ධර්ම ටිකක් විතරයි. එහෙමනම් වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තමයි එතන තියෙන්නේ. හොඳයි. ආයතන කීයද? 2යි. මන ආයතනයයි ධම්මායතන. ලෝකෝත්තර මාර්ග සිත් 4 මන ආයතනෙ වෙනවා. චෛතසික සම්ප්‍රයුක්ත චෛතසික 36 ධම්මායතනෙ වෙනවා. ධාතු කීයද? ධාතු 2යි. මාර්ගසිත 4 මනෝ ධම්ම ධාතු. හරි. මාර්ගසිත 4 මනෝ විඥාන ධාතුව චෛතසික ධම්ම ධාතු. මෙතන සත්‍ය කීයක් තියෙනවද? 1යි. සත්‍ය 1යි. මාර්ගසිත. සත්‍ය 1. මාර්ග සත්‍ය. කොහොමද අපි කියන්නේ අපව පාරක් කියන්න බෑ? ලෝකෝත්තර මාර්ග සිත් 4 යෙදෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන මාර්ග සෝවාන් මාර්ග අංග සෝවාන් මාර්ග අංග 8 එක්වරක්ද සද්දන 4 වරක්ද
සකු르දාගාමි මාර්ගාංගියෝ 8 දෙන එක්වරක්ද 7 දෙන 4 වරක්ද අනාගාමි මාර්ගාංගියෝ 8 දෙන එක්වරක්ද 7 දෙන 4 වරක්ද අරහත් මාර්ගාංගියෝ 8 දෙන එක්වරක්ද 7 දෙන 4 වරක්ද වශයෙන් මාර්ග සත්‍ය ලැබේ. හරි. ඒක සාමාන්‍යව කියන්න තියනවාද ඒ කියන්නේ? ඉතිරි මාර්ග චිත්තෝත්පාද 29 මාර්ග චිත්තෝත්පාද 29 සත්‍ය විනිර්මය. මාර්ගෝත්පාද 29 මාර්ග චිත්තෝත්පාද 29 සත්‍ය විනිර්මය. සත්‍ය විනිර්මුක්තයි. ඒක සත්‍යයකට දාන්න බෑ නේද? හොඳයි. බොහොම හොඳයි. අපි එතකොට යමු ඊළඟ කොටස. හරි. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 සත්‍ය විනිර්මුක්තයි නේ. ස්කන්ධය 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි. මේ මාර්ග සත්‍ය විතරයි. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 සත්‍ය විනිර්මුක්තයි. මේ ගැන කාට හරි ප්‍රශ්නයක් හෝ යමක් තියෙනවද අහන්න හෝ කතා කරන්න? හොඳයි. එහෙනම් අපි කියා අනියතා ධම්මා. දැන් මෙතන අනියතා කියලා කියන්නේ අර නියත වශයෙන්ම නැහැ. මිච්ඡත්ත නියතත් නොවන සම්මත්ත නියතත් නොවන ධර්ම ටික තමයි ඒතකොට මේ අනියතා ධම්මා කියලා කියන්නේ. බලමු මොනවද කියන්නේ කියලා. මේ ධම්මේ තපෙත්වා. මොකද්ද මේ තේ ධම්මේ තපෙත්වා කියන එකේ තේරුම? ඒ ධර්ම හැර. ඒ ධර්ම තබා නැත්නම් හැර. හරි? ධර්ම තබා අවශේෂ. අවශේෂ කියලා කියන්නේ ඉතිරි. නේද? ඉතිරි අවශේෂ කියලා කියන්නේ සිංහලෙන් මුත් අවශේෂ කියලා කියනවා නේද? ඉතිරි. කුසල කතා. මෙතන මේ කුසල කියලා දෙකක් තියෙනවා. මොකද්ද මේ කුසල කියන්නේ? කුසල අකුසල. මෙතන කුසල අකුසල කියන දෙක එකට ගත්තාම තමයි කුසල මෙතන කුසල අකුසල අව්‍යාකත කියන තුන එකතු කරලා තමයි මේ කුසල අව්‍යාකත කියලා කියන්නේ. කුසල අව්‍යාකත ධම්මා. මොනවද මේ කුසල අව්‍යාකත කියන්නේ මොනවද? කුසල් ක්‍රියා කුසල් සිද්ධ වෙලාවේ කුසල් සිද්ධ කියලා කියන්නේ අකුසල් සිද්ධ 8යි ක්‍රියා අව්‍යාකත කියන්නේ මොනවද මෙතන? ක්‍රියාසි විපාක ක්‍රියා. කොහෙද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්නා. වේදනාස්කන්ධෝ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. සබ්බංච රූපං අසංකතාච ධාතු. ඉමේ ධම්මා නියත. හරි? එතකොට අපි අට කතා කාණ්ඩයට ගියොත් අපිට මේක සිත් වශයෙන් ලැබෙනවා. කොහොමද? චත්තාරෝ දිට්ඨිගත විප්පයුත්තා. ලෝභ සහගත චිත්තුප්පාදා. හරි? විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ. උද්ධච්ච සහගතෝ චිත්තුප්පාදෝ. තීසු භූමිසු කුසල. චතුසු භූමිසු විපාකෝ. තීසු භූමිසු ක්‍රියාව්‍යාකත. රූපංච නිබ්බාණංච. මේ ධම්මා අනියත. එතකොට දැන් මෙතන දීලා නෑ නේද? දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් ගැන මොකක් කියලා නෑ නේද මෙතන? නැහැ. අපිට මතකද කලින් යනකොට හරි කලින් මෙතන කිව්වා චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා ද්වේ දෝමනස්ස සාගත චිත්තුප්පාද. දිට්ඨිගත සංපයුක්ත සිත් 4 මේ කතා කරන්නේ මිච්ඡත්ත නියත ධර්ම ගැන. හරි? දිට්ඨිගත සංපයුක්ත සිත් 4ත් දෝමනස්ස ද්වේෂ සහගත සිත් 2ක් ගත්තාම ඒක මිච්ඡත්ත නියත, සියා මිච්ඡත්ත නියත. මිච්ඡත්ත නියතත් වේ. සියා අනියත. අනියතද වේ. එහෙනම් මේ දෙක එතනට එකතු කරන්න ඕනේ. මේ කොටස් දෙකත් අර අපිට අන්තිමට අර අනියතා කියන කොටසට එකතු කරන්න ඕනේ. දිට්ඨිගත සංපයුක්ත සිත් 4ත් දෝමනස්ස සහගත චිත්තුප්පාද 2ත් ඒ කියන්නේ දෝෂ මූල සිත් 2ක්. හැබැයි ඒ එකතු කරන්නේ මේ ආනන්තරික පාප කරන කර්ම නොකරන අවස්ථාවේ තියෙන දෝමනස්ස ඒ කියන්නේ ද්වේෂ සහගත සිතු මේ නියත මිත්‍යා දෘෂ්ටිය නොයදෙන අවස්ථාවේ තියෙන දිට්ඨිගත සංප්‍රයුක්ත චිත්තුප්පාද 4ක් තමයි එතකොට එතනට එකතු කරන්න වෙන්නේ අනියතා කියලා. ඒක පැහැදිලිද?
පැහැදිලි. තියෙනවා පැහැදිලි නේද? හොඳයි. එතකොට අපි ආපහු එතනට ගියොත් හරි. සම්මත නියතා නෙවෙයි අපි අනියතා කියන තැනට යන්න ඕන. හරි? අනියතා කියන තැනට දැන් බලන්න මේකේ නැහැ දෝෂ මූල සිත් දෙකක් නැහැ. හරි? දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරක් නැහැ. හැබැයි අර කලින් කිව්ව තැනින් මෙතනට ඒ ටික ගන්න වෙනවා. එතකොට ඒ හතරක් වෙනවා. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරක් වෙනවා. මෙතන දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරක් මෙතන ලියලා තියෙනවා. ලෝභ කියන්නේ මේ ලෝභ සාගත සිත් උත්පාද ගැන අපි කතා කරන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත. එතකොට දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභ සාගත සිත් උත්පාද ටිකත් මෙතනට එන්න ඕනේ. අර කලින් පදේ. අර කලින් පෙන්නපු තැන. ඒ වගේම දෝෂ මූල සිත් දෙකක් එන්න ඕනේ. ඒ වගේම විචිකිච්ඡා සාගත සිත් උත්පාදයක් එන්න ඕනේ. උද්දච්ච සාගත කියන මෝහ මූල සිත් දෙකක් එන්න ඕනේ. ඒක චෛතසික ධර්මත් එක්ක. ඊළඟට එනවා දැන් මෙතන කිව්වේ කුසල අකුසල කියන අකුසල ටික තමයි මුලින් කිව්වේ. කුසල ටික ඊළඟට කියනවා. තීසු භූමිසු කුසල. තුන් භූමියේ කුසලයි හතර භූමියේ කුසල් ගන්න බෑ. අපි අපරියාපන්නේ කුසල් සිත් හතර ගත්තා. සම්මත නියතය ගත්තා නේද? හොඳයි. ඒක අපි ඉන්දියාවට අද විතර. මයික් ඔෆ් කරගමු. මයික් ඔෆ් කරගමු. අපිට මෙහෙට සද්ද ඇහෙනවා. ඊට පස්සේ කියනවා චතුසු භූමිසු විපාක. භූමිය හතරෙම කාම රූප අරූප අපරියාපන්න කියන භූමි හතරෙම විපාක සිත්. කීයක් තියෙනවද විපාක සිත් සියල්ලම? 6ක් තියෙනවා නේද? හරි. ඊළඟට කියනවා තීසු භූමිස ක්‍රියා විපාක. ඒ කියන්නේ ක්‍රියාසිත 20 නේද? 20 ටික පහත් එක්ක. රූපංච නිබ්බානංච. ඔන්න ওই ටික තමයි අනියත කියලා කියන්නේ. අපි බලමු මොනවද කියලා. අනියතා ධම්මා කියලා කියනකොට නියත මිත්‍යා දෘෂ්ටිය කර්ම වශයෙන් හට ගන්නා වූ දිට්ඨිගත සම්ප්‍රයුක්ත චිත්ත නියත මිත්‍යා දෘෂ්ටිය කර්ම වශයෙන් හට ගන්නා වූ දිට්ඨිගත සම්ප්‍රයුක්ත චිත්ත වීති සතරේ සත්වන ජවනයේද අපි අතන අයින් කරේ සත්වන ජවනයේ තමයි ගත්තේ නියත විච්ඡත්ත නියත කියලා ගත්තේ නේ. ඒකෙත් මේ සත්වෙනි ජවනය හැර අනිත් ජවන් ටික තියෙනවානේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි කියන එක ඒකත් අනියතයි. හරි? ඊළඟට පංචානන්තරීය කර්ම වශයෙන් පවත්නා වූ දෝෂ මූල චිත්ත වීති දෙකේ සත්වන ජවනයේද සතර මාර්ග චිත්තේය වර්ජිත සිත් 85 තත් සම්ප්‍රයුක්ත චෛතසික 52ක් තමයි මෙතන අනියතා ධම්මා කියන තැන ලැබෙන්නේ. එතකොට එතනින් කියන්නේ ලෞකික සිත් 81ක්ම ලැබෙනවා එතන ගත්තාම. හරි? ඊළඟට ලෝකෝත්තර ඵලසිත ලැබෙනවා 4ක්. හරි? ඒ වගේම සම්ප්‍රයුක්ත චෛතසික 52ක් ලැබෙනවා. මේ ධර්ම ටික කියනකොට අපි ඇත්තටම අයින් කරේ මේ නියත මිත්‍යා දෘෂ්ටි කර්ම වශයෙන් හට ගන්නාකොට මේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත. ඒ චිත්ත වීති 7 වෙනි ජවනයේ අයින් කරේ. 6 වෙනි ජවනයේ සිට පළවෙනි ජවනයේ සිට 6 වෙනි ජවනයේ දක්වාම ඒ සිතම තමයි ඇති වෙවි නැති වෙවි 15 වෙලා එක දිගට යන්නේ. නමුත් 7 වෙනි ජවනයේ විතරයි අපි මිච්ඡත්ත නියත කියලා අයින් කරේ. එහෙමනම් ඒ ටිකත් මෙතෙන්ට එනවා. ඊළඟට පංචානන්තරේ කර්ම වශයෙන් පවතින දෝෂ මූල චිත්ත වීති දෙකේ 7 වෙනි ජවනයේ තමයි අපි ගත්තේ මිච්ඡත්ත නියත කියලා. එහෙමනම් ඒ සිත්වල උනත් ඒ සිත්වල උනත් පළවෙනි ජවනයේ ඉඳන් 6 වෙනි ජවනයේ දක්වා ඇති කොටස අනියතයි. ඒකෙන් ඒකාන්ත වශයෙන්ම චුතියෙන් අනතුරුව ප්‍රතිසන්දිය දෙන්නේ නැහැ. දෙන්නෙම 7 වෙනි ජවනයේ. හරි? එහෙමනම් ඒ ටිකයි වෙන වෙලාවල් වල පහළ වෙන අනිත් ලෝභ මූල දෝෂ මූල සිත් ඇතුළු සියල්ලම ලෞකික සිත් ටික සහ ලෝකෝත්තර ඵල සිත් ටික මෙතනට එනවා. අපි කියවනේ මේ මෙතන කලින් කියවනේ මේ මෙතන කිව්වේ චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියා ව්‍යාකත රූපංච නිබ්බානංච. හරි? එතකොට ඒ ධර්ම සියල්ලම මෙතනට එනවා. ඒ ධර්ම සියල්ල කියලා කිව්වේ ලෝකෝත්තර සිත් 81යි ලෝකෝත්තර ඵල සිත් 4යි සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම 52යි රූප 28යි නිර්වාණයයි. මේ ධර්ම ටික ගත්ත එක ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නොතේරුණු තැනක් තියෙනවද?
මෙතනින් අයින් වෙලා තියෙන සිත් මොනවද? මේ කොටෙන් අයින් වෙලා තියෙන සිත් මොනවද? මාර්ගසිත. මාර්ගසිත හතර. මාර්ගසිත හතර විතරමයි අයින් වෙලා තියෙන්නේ. මොකද ඒක වැටෙන්නේ මොන ධම්ම හැටියටද? සම්මත නියත. ධම්ම හැටියට. ඒක තමාගේ ප්‍රවෘත්තියෙන් පස්සෙම අනතුරුවම පැවැත්මෙන් අනතුරුවම ඵලයක් දෙනවානේ. විපාකේ දෙනවා. ඒ අනුව. හැබැයි අනිත් සිත් ගත්තට මෙතන සිත් 81ම ආවේ. මිච්ඡත්ත නියත කියලා ගත්තත්තර දෘෂ්ටිගත සිත්. එතන නියත මිත්‍යා දෘෂ්ටි සිත් තමයි එතන ගත්තේ. ඒකෙත් 7 වෙනි ජවනයේ තමයි එතෙන්දි ගත්තේ. එහෙමනම් ඉතිරි ඒ සිතුත් මේ සියල්ලම මෙතනට ගැලෙනවා අර 7 වෙනි ජවන සිත් ඇරෙන්න නේද? දෝෂ මූල 7 වෙනි ජවන, මෝහ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත ඒ 7 වෙනි ජවනයේ නියත මිත්‍යා දෘෂ්ටිය යෙදෙනකොට ඒ වගේම මාතුඝාතන ආදී පංචානන්තරේ කරන කර්ම අවස්ථාවේදී 7 වෙනි ජවනය ඇරුණාම ඉතිරි සිත් සියල්ලම මෙතනට එනවා. එතකොට ලෞකික සිත් 81ම එනවා. ඊළඟට ලෝකෝත්තර ඵල සිත් 4 එනවා. එතකොට මෙතන කුසල අකුසල කියන වර්ග දෙකම තියෙන හින්දා චෛතසික 52මත් ගන්න වෙනවා. ඒ වගේම රූප 28ත් නිර්වාණයත් ගත්තාම ඒවා අනියත ධර්ම හැටියට සඳහන් කරනවා. මේක ගත්ත එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපි බලමු මොනවද මේකේ ස්කන්ධ ආයතන මොනවද ධාතු කොච්චරද සත්‍ය කොච්චරද කියලා. ස්කන්ධ කීයක් තියෙනවද? 5යි. ඒ තියෙනින් රූපස්කන්ධයක් තියෙනවා. ඒකවල ඉච්ඡා චෛතසික තියෙනවා කියලා කියන්නේ නාම ධර්ම 4ම තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා නේද? ස්කන්ධ. ස්කන්ධ 4ම තියෙනවා. මේක ස්කන්ධ සංඥා නිර්වාණ ධාතුව ස්කන්ධ විනිර්මුක්තයි. විනිර්මුක්තයි. හොඳයි. ඊළඟ මෙතෙන්දී ආයතන කීයක් තියෙනවද? 12ම තියෙනවා නේද? රූප 28 ආපු ගමන්ම ආයතන කීයක් වෙනවද රූපත් එක්ක? 10යි. එන 11ක් නේ සමහරු 10 මාරයි කියලා කියන කොහොමද ධම්මායතනයක් වෙනවා නේද? ඒකද චක්කුසෝත ගාන ජීවහා කාය කියන ආයතන 5යි. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආයතන ඒ 5යි 10යි. ඊට පස්සේ සුකුම රූප ටික ධම්මායතනයටත් යනවා නේද? හරි. එතකොට එතන ආයතන අපිට 12ක් හම්බ වෙනවා. ධාතු කීයක් හම්බ වෙනවද? 18. රූප 28 ආපු ගමන්ම ධාතු හම්බ වෙනවා 11ක් නේ. ධම්ම ධාතුත් එක්ක චක්කු ධාතු, සෝත ධාතු ආදී වශයෙන් ගිහිල්ලා ධම්ම ධාතු දක්වාම ධාතු 11ක් වෙනවා. ඊට පස්සේ මෙතන ලෞකික සිත්වල ඵල විපාක සිත් තියෙනවානේ. විපාක සිත් වෙනකොට විශේෂයෙන්ම අහේතුක විපාක සිත් තියෙන තැන්වලදී අනිකුත් චක්කු විඥාන ආදී ඒ විඥාන ධාතු එනවා. එතකොට සියල්ලම ධාතු කීයද? 18. ධාතු 18යි. එනවා. මෙතනදී සත්‍ය කීයක් තියෙනවද? 2යි. නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි. අය කියන්නේ සත්‍ය හතරම මතක තියාගන්න තියෙන දෙයක් තමයි මාර්ගසිත නෑ මෙතනනේ. මාර්ගසිත නෑ. හරි. මාර්ගසිත මොන සත්‍යද නැති වෙන්නේ අපිට? මාර්ග සත්‍ය. හරි. ඒකට බලන්න මේ ලෞකික සිත් කියනකොට මෙතන තියෙනවා කුසල් සිත් අකුසල් සිත් දෙකම නේද? ඔව්. එතකොට දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. ඔව්. ලෞකික සිත් වල තියෙනවා ලෝභ සාගත සිතුත් නේද? එහෙමනම් එතන සමුදය සත්‍යයක් තියෙනවා නේද? එතකොට අපිට දුක්ඛ සත්‍ය කියලා ගන්නකොට අපිට ගන්න වෙන්නේ මොනවද? ලෞකික සිත් 81යි චෛතසික 52යි ලෝභ වර්ජිත චෛතසික 51යි රූප 28යි. දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. ඒකවල සමුදය සත්‍ය වෙන්නේ ලෝභ චෛතසිකේ සමුදය සත්‍ය වෙනවා. ඊට පස්සේ නිරෝධය නිරෝධය නිර්වාණය නිරෝධ සත්‍ය වෙනවා නේද?
එතකොට මේකේ ඵලසිත 4 ගැන මොකද කියන්න පුළුවන්? ඵලසිත 4යි ඒකේ යෙදෙන චෛතසික 36 ගැන. විනිර්මුක්ත. ඒවා සත්‍ය අන්න හරි. ඵලසිත 4යි චෛතසික 36යි කියන ඒ ඵල චිත්තෝපාද 37 සත්‍ය විනිර්මුක්ත. කොහොම හොඳයි. හොඳයි. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි මේක හොයලා බලන්නේ. මෙතන ප්‍රශ්නයක් මොකුත් තියනවද කාට හරි? එහෙමනම් මේ ත්‍රිකය දැන් අපි කිව්වේ මොනවද? මිච්ඡත්ත නියතා ධම්මා, සම්මත්ත නියතා ධම්මා, අනියතා ධම්මා. මේ ත්‍රිකය නිප්පදේශද සප්පදේශද? නිප්පදේශ. සප්තදේශ. මොම ධර්මයක් නේද? ලෝකෝත්තර සමාය. පරමාර්ථ ධර්ම 170ම අඩංගු වුණා. නම් නිප්පදේශ. මේක ආදිලබ්ධ නාම ත්‍රිකයක්ද සරල ලබ්ධ නාම ත්‍රිකයක්ද? ආදිලබ්ධ නාම. ඒ ආදිලබ්ධ නාම කිව්වේ පළවෙනි වචනේ මුල් පදේ නම් ත්‍රිකේ නම් මොකද්ද මුල් පදේ? මිච්ඡත්ත නියතා ධම්මා. මේ ත්‍රිකේ නම් මොකද්ද? මිච්ඡත්ත ත්‍රිකේ. එහෙමනම් මුල් පදයෙන් තමයි නම හම්බ වෙලා තියෙන්නේ. එහෙමනම් ඒක ආදිලබ්ධ නාම ත්‍රිකයක් වෙනවා. හරි? එතකොට පිට ලැබෙනවා මේ ත්‍රිකේ නිප්පදේශ ත්‍රිකයක්. මේක ආදිලබ්ධ නාම ත්‍රිකයක් කියලා. කාට හරි යමක් ප්‍රශ්නයක් හෝ අදහසක් එකතු කරන්න තියෙනවද මේ ත්‍රික දෙක සම්බන්ධයෙන් හෝ මේ ත්‍රිකේ සම්බන්ධයෙන්? හොඳයි. අපිට එතකොට මේක ගැන හිතනකොට දැන් මුලින් අපි කතා කරනකොට හීන ත්‍රිකය. හීන ත්‍රිකය ගත්තාම අපි ඒකේ අභිදේයාර්ථ වශයෙන් ගත්තොත් සංකිලිට්ඨ ත්‍රිකයට සමානයි. ඒ පද තුනේම අවිදේයාර්ථ සංකිලිට්ඨ ත්‍රිකයට සමානයි. හැබැයි මේක කෙනෙකුට තේරෙන්නේ මේ ධර්මතා එක කෙනෙක් අවබෝධ කරගන්නේ අනිත් අය අවබෝධ කරගන්න විදිහට නෙවෙයි. ඒක නිසා වෙනස් වෙච්ච වෙන පුද්ගලයින්ට තේරෙන ආකාරයෙන් නැත්නම් ග්‍රහණය වෙන ආකාරයෙන් විවිධ පැතිවලින් මේ ධර්මතා 170 තමයි මේ ත්‍රික 22කින් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එක එක ආකාරයෙන් ඉදිරිපත් කරපු බුදුරජාණන් වහන්සේගේ එක එක ඉදිරිපත් කරපු කෝණ වෙනස්. එක එකනාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අනුව තමයි ඒව වෙනස් වෙලා තියෙන්නේ. නැත්නම් එකම දේ නෙවෙයි මෙතන කියන්නේ වෙනස් ආකාරයකින් කියන්නේ. ඒක මතක තියාගන්න හොඳයි. මම හිතනවා අපිට එහෙමනම් ප්‍රශ්න මොනවා හරි තියෙනවද අවසාන වශයෙන්? ජයන්ත මහත්තයා අර සංඝ ભેදය මේක මේ ක්ලාස් එකට නෙමෙයි ඒකෙ පිටින් සංඝ ભેදය පෘථග්ජන මනුස්සයට කරන්න පුළුවන්ද නැත්නම් ඒක සංඝ කෙනෙක්ම වෙන්න ඕනද සංඝ ભેදය ඇති කරන්න පුළුවන්? මම ඒක තැන්වල අහලා තියෙනවා ඒක සංඝයකටම විතරයි කරන්න පුළුවන් කියලා. ජනයට අයිති දෙයක් නෙමෙයි. එම සිදුවෙන දෙයක් කියලා. ඒක මේ සංඝ ભેදය කියලා කියන්නේ දැන් හිතන්නකෝ දැන් සමහරවල් කේලම් කියලා හාමුදුරුවෝ ભેද කරනවානේ. ඒක නෙවෙයි සංඝ ભેදය කියන්නේ. ඒ පෞද්ගලික ලාමක දේවල්. සංඝ ભેදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විනය පනවලා තියෙනවානේ. ඒ විනය දැනවීමට පිටින් විනය විරෝධීව බෙදීමක් කරනවා නම් සංඝයා වහන්සේලාව බෙදීමක් කරනවා නම් ඒක තමයි සංඝ ભેදය කියලා කියන්නේ. එතකොට ඒ විනය විරෝධී කටයුත්තක් එහෙම කරන්න පුළුවන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට විතරයි. එතකොට මේ විනය කර්ම පැත්තෙන් තමයි ඒක මූලිකවම සංඝ ભેදය කියන එක මතු කරලා තියෙන්නේ. ඉතින් එහෙම එතකොට ඒ කියන්නේ සංඝය කෙනෙකුටම විතරයි ඒක ඒ අකුසලයේ භික්ෂුවකට විතරයි. උපසම්පදා භික්ෂුවකට විතර. මොකද උපසම්පදා භික්ෂුන් වහන්සේලානේ විනය කර්ම කරන්නේ. මූලික වශයෙන් ගත්තාම එතනට තමයි මේක සම්බන්ධ කරලා කතා කරන්නේ. උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට පමණයි සංඝ ભેදයක් කරන්න පුළුවන්. පැහැදිලි. හොඳයි. එහෙමනම් අපි අද දවසේ
හොඳයි අපි එහෙනම් අද දවසට සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා ඒ වගේම ප්‍රාර්ථනා ගාථාව කියලා ඊට කලින් අපි විශේෂයෙන්ම ප ဋ ාණ සභාවේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු ප ဋ ාණ සභාවේ ගුරු මණ්ඩලයටත් අපේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම විශේෂයෙන් මංගල මහත්මයාටත් ඒ වගේම අපට නිරන්තරයෙන් උදව් උපකාර කරන ශ්‍රීමති මහත්මියටත් ඒ වගේම මේ හැම දෙයක්ම YouTube මාර්ගයෙන් නැවත නැවතත් ශ්‍රවණය කිරීමට නැත්නම් දැන ගැනීමට ලබා දෙන අපේ ලක්ෂ්මී මහත්මියටත් ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. එමනම් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.